හරි හොඳයි ළමයි එහෙනම් අපි මධ්‍යසාරවල ඊළඟ කොටස තමයි ෆීනෝල් කියලා කියන්නේ බෙන්සීන් වලයකට කෙලින්ම OH කාණ්ඩයක් බැඳිලා හැදෙන සංයෝගවලට අපි කියනවා ෆීනෝල්. බෙන්සීන් වලයක තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට OH කාණ්ඩයක් බැඳුනොත් අපි ඒකට කියන්නේ ෆීනෝල්. තුර අපි කෙටියෙන් ලියුවොත් C6යි H6යි බෙන්සීන් හයිඩ්‍රජන් එකක් ඉවත් වුණා OH කාණ්ඩයක් බැඳුණා එහෙනම් C6යි H5යි OH. තුර මේ තමයි ෆීනෝල් වල ව්‍යුහය. OH කාණ්ඩයක් බැඳලා තියෙනවා බෙන්සීන් වලයට කිසිම හානියක් වෙලා නැහැ. තුර මේ ෆීනෝල් සාමාන්‍ය තත්ත්වයටදී ආවරණ ස්පටික වශයෙන් තියෙන්නේ මේ ෆීනෝල් ද්‍රවයක්. තුර ෆීනෝල් එකේ සංයෝග ගොඩක් අපි පාවිච්චි කරනවා විෂ බීජ නාශක වශයෙන් විශේෂයෙන්ම පවිත්‍රකාරක බාත්රූම් වල වගේ දේවල් වල පවිත්‍රකාරක වශයෙන් භාවිත කරන්නේ අපි ෆීනෝලික සංයෝග. ඊළඟට ෆීනෝල් අඩංගු සංයෝග ගොඩක් තියෙනවා. OH කාණ්ඩය බැඳෙනම ෆීනෝල් මෙතිල් කාණ්ඩයක් බැඳලා තියෙනවා. ඒවට විශේෂ නම් කියනවා ඕතෝක්‍රෙසෝල්, ඕතෝපෙරා මෙටා ගැන ඔයගොල්ලෝ දන්නවා. ඒ අනුව පැරා ස්ථානට බැඳලා තිබ්බොත් අපි කියනවා පැරාක්‍රෙසෝල්. OH කාණ්ඩ දෙකක් තිබ්බොත් රෙසොසිනෝල්, මෙටාක්‍රෙසෝල්. මේවා මේ සාමාන්‍ය දෙයක් සඳහා අපි පාවිච්චි කරන්නේ හයිඩ්‍රෝක්විනෝන්. ඖෂධයක් වශයෙන් එහෙම පාවිච්චි කරනවා අපි දන්නවා. රයිට්. එහෙනම් අපි බලමු ෆීනෝල් වල ප්‍රතික්‍රියා ගැන. දැන් අපි මධ්‍යසාර ගැන කතා කරන ළමයි. මධ්‍යසාර ගැන කතා කරනවා අපි ගාව මධ්‍යසාර සුළු වශයෙන් ආම්ලිකයි. නේ? සෝඩියම් පොටෑසියම් වගේ සක්‍රීය ලෝහ සමග හයිඩ්‍රජන් පිට කරා. එhmenan අපි මධ්‍යසාර වර්ගයක් වන ෆීනෝල් ගැන සංසන්දනය කරනවා. ඒකට ෆීනෝල් අපි සංසන්දනය කරන්නේ මධ්‍යසාරත් එක්ක කාගේද ආම්ලිකතාවය වැඩි අඩු කියන එක හොයාගන්න. එතකොට ආම්ලිකයි නම් මාධ්‍යයට ලබා දෙන්න ඕන H ධන. එහෙමනම් මධ්‍යසාර ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය වුණාට පස්සේ අපිට ලැබෙනවා RO ඍණ කියලා. මේකට අපි කියනවා ඇල්කොක්සයිඩ් අයනය. ඇල්කොක්සයිඩ් අයනය. ෆීනෝල් ජල විච්ඡේදනය වුණොත් පීනේට් අයනය එහෙම නැත්නම් පීනොක්සයිඩ් අයනය කියලාත් කියනවා. පීනොක්සයිඩ් අයනය. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරනවා ෆීනෝල් වල ආම්ලිකතාවය මධ්‍යසාර වලට වඩා වැඩි. මධ්‍යසාර වලට වඩා වැඩි. ඉතින් මේක අපි විස්තර කරන්නේ මෙන්න මේ විදිහට මේ වචනේ හැමම තියෙන්න ඕන. දැන් මෙතන තියෙන සමතුලිත ප්‍රතික්‍රියා දෙකක්. එතකොට අපි දන්නවා සමතුලිත ප්‍රතික්‍රියාව ඉදිරියට බරයි නම් මාධ්‍යයට ලබා දෙන H ධන සාන්ද්‍රණය වැඩි. H ධන සාන්ද්‍රණය වැඩි කියලා කියන්නේ ආම්ලිකතාවය වැඩි. සමතුලිතතාවය වමට බරයි නම් මාධ්‍යයට ලබා දෙන H ධන සාන්ද්‍රණය අඩුයි. අඩුයි නම් ආම්ලිකතාවය අඩුයි. එතකොට මේ සමතුලිතතා දෙක සැලකුවොත් එහෙම ඇල්කොහොල් වල සමතුලිතතා ලක්ෂයට වඩා ෆීනෝල් වල සමතුලිතතා ලක්ෂය දකුණට බරයි. ඒ කියන්නේ මේ පැත්තට බරයි. මේ පැත්තට බරයි කියලා කියන්නේ ෆීනෝල් මගින් වැඩි වැඩියෙන් H3O ධන එහෙම නැත්නම් අපි කියනවා H ධන මාධ්‍යයට සපයනවා. ඒකට හේතුව තමයි මේ ෆීනෝල් වලට සාපේක්ෂව පීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය. ෆීනෝල් වලට සාපේක්ෂව පීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය ඇල්කොහොල් වලට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා වැඩි. මම ආයෙත් කියන්නම් ෆීනෝල් වලට සාපේක්ෂව පීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය ඇල්කොහොල් වලට සාපේක්ෂව ඇල්කොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා වැඩි. ඒකට හේතුව තමයි සම්ප්‍රයුක්තතා ව්‍යුහ. දැන් ඔයගොල්ලෝ දන්නවා ළමයි යම්කිසි සංයෝගයක් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා නම් හදන්න නැති කෙනාට වඩා එයා ස්ථායි. හදනවා නම් එක්කෙනෙක් හදන්නේ අනිත් කෙනා හදනවා කියමුකෝ අපි. එහෙමනම් හදන්න නැති කෙනාට වඩා ස්ථායි. දෙන්නම සම්ප්‍රයුක්තතාවයට සහභාගී වෙනවා නම් වැඩි ව්‍යුහ ගානක් හදන එක්කෙනාගේ ස්ථායීතාවය වැඩි. එහෙමනම් ෆීනේට් අයනය ගත්තම මේ තියෙන්නේ ෆීනෝල්. මේ තියෙන්නේ ෆීනේට් අයනය. හරි? මේ තියෙන්නේ ෆීනේට් අයනය. ඒතර ඔයගොල්ලන්ට අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා.
ෆීනෝල් සැලකුවොත් මේ විදිහට තියෙනවා ද්විත්ව බන්ධන 3 මෙන්න තියෙනවා OH මෙන්න තියෙනවා ඔක්සිජන් මත එකසර යුගලයක් මෙන්න මේ එකසර යුගලයක් බෙන්සීන් වලට ප්‍රදානය කරනකොට මේ බන්ධනය කැඩෙනවා මෙහෙට. එතකොට අපි ඔක අඳින්නේ මේ බන්ධනය මෙහෙට කරනොත් මෙතන ඍණ. කාබන්ට බන්ධනයක් අඩුයි මේ කාබන්ට මේ එකසර යුගලයේ මේ දෙන්න අතර හවුලේ තියාගෙන මෙතන ඇති වෙනවා ද්විත්ව බන්ධනයක් මෙන්න ඇති වෙනවා ධන ආරෝපණය. ඊට පස්සේ මොකද වෙන්නේ ළමයි? මේ ඍණාරෝපණය වලේ පුරාම පැතිරලා යනවා. ඍණාරෝපණය වලේ පුරාම පැතිරලා යනවා. ඊළඟ අවස්ථාවේදී මේ බන්ධනය මෙහෙට කැඩෙනවා. මේක මෙහෙට කැඩෙනවා නම් මේක මෙහෙට. මේක මෙහෙට. ඔය විදිහට කැඩි කැඩි යනවා. ඊළඟට ෆීනේට් අයනය ගත්තම මෙතන තියෙන ඕන ඍණ එකත් මම අඳින්නම්. ඕ ඍණ මේ එකසර යුගලයේ මෙහෙට කැඩෙනකොට මේ බන්ධනය කැඩෙනවා මෙහෙට. එතකොට අපිට අඳින්න පුළුවන් මේ බන්ධනය මෙහෙට කැඩුනා මෙතන ඍණ. ඔක්සිජන් මත තිබෙන ඍණාරෝපණයේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ පැත්තට ප්‍රදානය කරනවා. මේ පැත්තට ප්‍රදානය කරපු ගමන් මොකද වෙන්නේ? මේ දෙන්න අතර ඇති වෙනවා ද්විත්ව බන්ධනයක්. ඔක්සිජන් මත ඍණ ආරෝපණය නැති වෙලා යනවා. ඔක්සිජන් මත ඍණ ආරෝපණය නැති වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? මේ ඍණ ආරෝපණය මේ ස්ථානයට මේක මේ උතර නොවෙතෙන් ගියා. ওই විදිහට වලය පුරාම පැතිරලා යනවා. ඒකට ওই විදිහට තමයි අපි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ. එතකොට මේ ඉතිරි ව්‍යුහ ටික ඔයගලන්ට පේනවා. මේ ෆීනෝල් වල සංප්‍රයුක්ත මුහුම නෙවෙයි සංප්‍රයුක්ත ව්‍යුහ මේ තියෙන්නේ මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ. එතකොට ෆීනෝල් ගත්තම ෆීනොක්සයිඩ් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහ වල ආරෝපණ වෙන් වෙලා තිබ්බේ නැහැ. ආරෝපණ වෙන් වෙලා තිබ්බේ නැහැ. සංප්‍රයුක්තාවය මගින් ඇනායනයේ ස්ථායීතාවය ෆීනෝල් වල ස්ථායීතාවයට වඩා වැඩි. ඔනාචරයක් බලන්න මේ මෙයාගේ ආරෝපණ වෙන්වීම වැඩිනේ. අපි දන්නවා සංප්‍රයුක්ත ව්‍යුහ හදනකොට ආරෝපණ වෙන්වීම වැඩි නම් ස්ථායීතාවය අඩුයි. ධනයි ඍණයි මෙයාගේ තියෙන ඍණ විතරයි. ඒක නිසා පීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය වැඩි. පීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය වැඩි නම් එයා වැඩි වැඩියෙන් පෙළඹෙනවා මේ විදිහට H ධන පිට කරලා පීනොක්සයිඩ් අයනයේ බවට පත් වෙන්න. පීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය වැඩි නිසා එයා නැඹුරු වෙන්නේ පීනොක්සයිඩ් අයනය හදාගන්න ෆීනෝල්. ෆීනෝල් වලට වඩා පීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය වැඩි. එතකොට මොකද වෙන්නේ? මෙයා පීනොක්සයිඩ් හදනකොට මාධ්‍යයට H ධන ලබා දෙනවා. ඒ කියන්නේ මාධ්‍යයේ ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒක නිසා ඇල්කොහොල් වලට වඩා ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි. ඇල්කොහොල් වලට වඩා ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි. මෙන්න මේ කාරණේ හින්දා ෆීනෝල් වලත් අපිට OH බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියා ගත්තම සෝඩියම් සමග හයිඩ්‍රජන් පිට කරනවාට අමතරව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ෆීනෝල් ලවණය හදනවා. අපි දන්නවා මධ්‍යසාරවල මේ ප්‍රතික්‍රියාව පැහැදිලිව සිද්ධ වුන්නේ නැහැ. නමුත් ෆීනෝල් වල මේක සිද්ධ වෙනවා කියලා කියන්නේ මධ්‍යසාර වලට වඩා ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි. මධ්‍යසාර වලට වඩා ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි. ඊළඟට දැන් ෆීනෝල් කියලා කියන්නේ ළමයි මධ්‍යසාර වර්ගයක්. එහෙමනම් මධ්‍යසාර ප්‍රතික්‍රියා කරපු විදිහට CO බන්ධනය කැඩිලා OH කාණ්ඩේ පිට වෙලා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වෙන්න ඕනි. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. දැන් බලමු අපි ඒ විදිහට ෆීනෝලුත් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිද්ධ කරයිද? නමුත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ෆීනෝල් සංප්‍රයුක්ත ව්‍යුහ හැදුවට පස්සේ
මෙන්න මේ ඔක්සිජන් එකයි හයිඩ්‍රජන් එකයි අතර සංප්‍රයුක්තතාවයට සහභාගී වීම හින්දා ද්විත්ව බන්ධනයක් හට ගන්නවා. ඒතර ද්විත්ව බන්ධනයක් හටගත්ත ගමන් කාබන් වල මුහුම්කරණය කියන්නේ ද්විත්ව බන්ධනයක් හටගත්ත ගමන් මේක sp2 වුණා. ද්විත්ව බන්ධනයක් නිසා බන්ධනයේ ශක්තිමත්. එහෙමනම් මේ CO බන්ධනය කැඩිලා OH මාධ්‍යයට පිට කිරීම ඉතාම අමාරුයි. පැහැදිලිද? OH පීනෝල් වල OH වගේ නෙවෙයි. මෙයා සංප්‍රයුක්ත ව්‍යුහ හැදුවට පස්සේ සංප්‍රයුක්තතාවයට සහභාගී වුණාට පස්සේ OH ද්විත්ව බන්ධන ලක්ෂණ තමයි පෙන්වුම් කරන්නේ. ද්විත්ව බන්ධන ලක්ෂණ පෙන්වුම් කරනවා නම් CO බන්ධනයේ ද්විත්ව බන්ධනයක්. දැන් එහෙමනම් මේක බන්ධනයේ බිඳින්න ඕන OH කාණ්ඩේ පිට කරන්න නම්. එහෙමනම් ඒක ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. OH පිට කරොත් තමයි නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඔන්න ඒක කාරණයක්. අනිත් කාරණය තමයි මෙතනින් OH ඍණ පිට කරොත් කාබන් මත ධනාරෝපණයක් තියෙනවා බෙන්සීන් වලේ. මේකට අපි කියනවා ෆෙනිල් කැටායනය. ෆෙනිල් කැටායනය අස්ථායි. ඒක අපිට අඳින්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ කාබන් වල තියෙනවා ධන එකක්. මේකට අපි කියනවා ෆෙනිල් කැටායනය. ඒතර ෆෙනිල් කාබන් මත ධනාරෝපණයක් තියෙන එක කොහොමද අස්ථායිලමයි. එහෙමනම් මෙතනදි ෆෙනිල් කැටායනය හදනවා. ෆෙනිල් කැටායනය අස්ථායි. ඒක නිසා මධ්‍යසාර වගේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට සහභාගී වෙන්නේ නැහැ. එහෙමනම් හොඳට මතක තියාගන්න ඕනේ වෙනස. එහෙනම් PCl3 එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. PCl5 එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. HBr එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ලූකස් ප්‍රතිකාරකයට පිළිතුරු දෙන්නෙත් නැහැ. SOCl2 සමග ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඒ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා එකක්වත් සිදු කරන්නේ නැහැ. right. හැබැයි විශේෂත්වයක් තියෙනවා. ඕගොල්ලෝ බෙන්සීන් ගැන කතා කරනකොට ඕගොල්ලෝ බෙන්සීන් ගැන අධ්‍යයනය කරනකොට ඉගෙන ගන්න ඇති මොනවාද? බෙන්සීන් වලයට විශේෂිත කාණ්ඩ බැඳුනට පස්සේ අපි කියනවා බෙන්සීන් වලය සක්‍රීය වෙනවා. බෙන්සීන් වලේ සක්‍රීය වෙනවා. ඒ වගේ සක්‍රීය කාරකයක් තමයි OH කාණ්ඩය. OH කාණ්ඩය. ඒ නිසා සාමාන්‍යයෙන් බෙන්සීන් වලට වඩා ෆීනෝල් වල OH කාණ්ඩය සක්‍රීය කාරකයක් වගේම ඕතෝ පැරා යොමු කාරකයක්. මේ නිසා බෙන්සීන් වලට වඩා ෆීනෝල් ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි. අපි කියනවා වලය සක්‍රීය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් බෙන්සීන් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය තමයි නියුක්ලියෝෆිලික ආදේශ. ඒ නිසා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට බොහෝම පහසුවෙන් ප්‍රතික්‍රියාවට පිළිතුරු දෙනවා. OH කාණ්ඩයේ මේ ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලට නිදහස් කිරීමේ හැකියාව නිසා OH කාණ්ඩයේ මගින් බෙන්සීන් වලය සක්‍රිය වෙලා තියෙන ඕතපරා ස්ථාන. ඉතින් මෙන්න මේ කාරණේ හින්දා ෆීනෝල් සාමාන්‍ය තත්ත්වයටදී අපි දන්නවා බෙන්සීන් බ්‍රෝමීන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නේ බ්‍රෝමීන් රතු දුමුරු පාට දියරයක් ද්‍රවයක් බෙන්සීන් වලට දාලා ප්‍රතික්‍රියා කරොත් එහෙම රතු දුමුරු පාට අවර්ණ වෙනවා. ඉතින් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ෆීනෝල් බ්‍රෝමීන් සමග ඕතපරා ස්ථාන දෙකම සක්‍රිය වෙලා තියෙන නිසා මේ ඕතෝ ස්ථාන දෙකටයි පැරා ස්ථානයටයි ස්ථාන තුනටම බ්‍රෝමෝ කාණ්ඩ තුනක් බැඳිලා සුදු පාට අවක්ෂේපයක් ලබා දෙනවා. ක්ෂණිකවම ප්‍රතික්‍රියා කළ සුදු පාට අවක්ෂේපයක් ලබා දෙනවා. ඒතර බ්‍රෝමීන් දියරවල රතු දුමුරු පාට අවර්ණ වෙනවා. ඉතින් මේකට අපි කියනවා 2 4 6 ට්‍රයිබ්‍රෝමෝෆීනෝල්. එහෙමනම් බෙන්සීන් වලය OH කාණ්ඩයෙන් සක්‍රීය වෙලා තියෙනවා ෆීනෝල් වල. ඒතර මේක ඉතාම වැදගත්. ජලය සමග මේ ප්‍රතික්‍රියාව සිදු කරොත් එහෙම අපිට සුදු පාට අවක්ෂේපයක් ලබා ගන්න පුළුවන්. මේක අපි ෆීනෝල් හඳුනා ගැනීමේ පරීක්ෂණයක් හැටියටත් යොදා ගන්න පුළුවන්. එහෙනම් ෆීනෝල් වලට බ්‍රෝමීන් ජලය දැම්මොත් එහෙම සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. තවත් කාරණයක් තියෙනවා අපිට. අපි කිව්වා බෙන්සීන් වලේ සක්‍රීය වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා බෙන්සීන් නයිට්‍රෝකරණය ගැන ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍ය තත්ත්වයටදී බෙන්සීන් නයිට්‍රෝකරණය කරන්න නම් සාන්ද්‍ර නයිට්‍රික්, සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සහ සෙල්සියස් අංශක 50ට 60ට වගේ උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ. නමුත්
OH කාණ්ඩය නිසා සක්‍රිය වෙලා තියෙන නිසා සාමාන්‍යයෙන් තනුක නයිට්‍රික් උනත් ප්‍රමාණවත් ෆීනෝල් නයිට්‍රෝකරණය සඳහා උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයේ ප්‍රමාණවත් තනුක නයිට්‍රික් වලින් උනත් ෆීනෝල් නයිට්‍රෝකරණය වෙනවා. ඒකට ෆීනෝල් කියලා කියන්නේ ඕතොපැරා යොමුකාරකයක් නිසා මතක තියාගන්න ඕතොපැරා යොමුකාරකයක් බැඳිලා තියෙනවා නම් ඵල දෙකක් හැදෙනවා. ප්‍රතික්‍රියාවලට අපිට වෙන වෙනම ඵල දෙකට ලකුණු දෙනවා නම් ඵල දෙකක් හැදෙනවා. ඕතෝ නයිට්‍රෝෆීනෝල් සහ පැරා නයිට්‍රෝෆීනෝල්. ඕතෝ නයිට්‍රෝෆීනෝල් සහ පැරා නයිට්‍රෝෆීනෝල්. එතකොට මේ සාන්ද්‍ර නයිට්‍රික් සහ සල්ෆියුරික් 50ට රත් කරන්න ඕන බෙන්සීන් නයිට්‍රෝකරණය වෙන්න නම්. ඊළඟට අපි කතා කරා බෙන්සීන් සිදු කරනවා ෆ්‍රීඩල්-ක්‍රාෆ්ට් ප්‍රතික්‍රියා. නමුත් ෆීනෝල් සාමාන්‍යයෙන් ෆ්‍රීඩල්-ක්‍රාෆ්ට් ඇල්කීල් කරණය, ඇසිල් කරණය ඔයගොල්ලන්ට මතක ඇති. මේවට සාමාන්‍යයෙන් භාජනය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ෆීනෝල් සංකීර්ණ හදන නිසා. ෆීනෝල් සංකීර්ණ හදන නිසා ඇසිල් කරණයට හෝ ඇල්කීල් කරණයට භාජනය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රතික්‍රියා ටික තමයි ෆීනෝල් සම්බන්ධයෙන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මම ආයෙත් ඕනනම් කතා කරන්නම්. ෆීනෝල් වල ආම්ලිකතාවය මධ්‍යසාර වල ආම්ලිකතාවයට වඩා වැඩි. සෝඩියම් සමග හයිඩ්‍රජන් පිට කරනවාට අමතරව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ලවණය හදනවා. ඊළඟට CO බන්ධනයේ බිඳෙන ප්‍රතික්‍රියා එහෙම නැත්නම් අපි කියනවා නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. මම ඒක පැහැදිලිව කතා කරා. ඊළඟ කාරණය තමයි OH කාණ්ඩය නිසා ෆීනෝල් වල බෙන්සීන් වල සක්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා නයිට්‍රෝකරණය සඳහා තනුක නයිට්‍රික් අම්ලය උනත් ප්‍රමාණවත් උෂ්ණත්වය සාමාන්‍ය කාමර උෂ්ණත්වය බ්‍රෝමීන් දියර සමග බ්‍රෝමීන් ජලය සමග ඕනනම් සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඉතින් මේ විදිහට සංසන්දනාත්මකව ප්‍රතික්‍රියා මතක තියාගන්න ෆීනෝල් සහ මධ්‍යසාර. හොඳයි දරුවනේ. එහෙමනම් අපි ඊළඟට ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගවල ඊළඟ සංයෝග වර්ගය අපි කතා කරමු කාබොනිල් සංයෝග. කාබොනිල් සංයෝග. මම මුලදී හැඳින්වීමට කරා කාබොනිල් සංයෝගයක් කියලා කියන්නේ C දිත්ත බන්ධන O කොටසක් තිබිය යුතුයි. මේකට අපි කියනවා ෆෝමයිල් ගෲප්. එතකොට C දිත්ත බන්ධන O එකක්. ඒකට ඇත්තට මේක හැදෙන්නේ හයිඩ්‍රෝකාබනයක හයිඩ්‍රජන් පරමාණුවක් වෙනකොට C දිත්ත බන්ධන O කොටසක් බැඳිලා. C දිත්ත බන්ධන O කොටසක් බැඳිලා. ඒතර මෙතනදී අපි කිව්වා කාබොනිල් සංයෝග අපිට හම්බ වෙනවා වර්ග දෙකක්. වර්ග දෙකක්. එකක් තමයි ඇල්ඩිහයිඩ් අනිත් එක තමයි කීටෝන. ඇල්ඩිහයිඩ් සහ කීටෝන. මතක තියාගන්න මේ විදිහට කීටෝනයක් නම් ඇල්ඩිහයිඩයක් නම් අනිවාර්යෙන් C දිත්ත බන්ධන OH එකක් තියෙන්නම ඕනි. තියෙන්නම ඕනි. මේ පැත්තට අපි R කියලා පොදුවේ ආදේශ කරොත් එහෙම මේ R කියන එක හයිඩ්‍රජන් එකක් වෙන්නත් පුළුවන්. R ඕනම ඇල්කීල් කාණ්ඩයක් වෙන්න පුළුවන්. මෙතිල් කාණ්ඩයක් C2H5 එකක් ආදී වශයෙන්. CH3 එහෙම නැත්නම් C2H5 එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෙනිල් කාණ්ඩයක් වෙන්න පුළුවන්. ෆෙනිල් කාණ්ඩයක් වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් ඇල්ඩිහයිඩයක් නම් මෙන්න මේ කොටස තිබිය යුතුමයි. තිබිය යුතුමයි. කාබොනිල් කාබන්ට හයිඩ්‍රජන් එකක් බැඳිලා තියෙන්න ඕනේ. මේක හයිඩ්‍රජන් එකක් වෙන්න පුළුවන්. හරි හයිඩ්‍රජන් එකක් වෙන්න පුළුවන්. CH3 කාණ්ඩයක් වෙන්න පුළුවන්. C2H5 එකක් වෙන්න පුළුවන්. ශාකණයේ වෙච්ච අතුබිත්තන් ශාකාදාම සහිත ඇල්කිල් කාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෙනිල් එකක් වෙන්න පුළුවන්. ෆෙනිල් එකක් වෙන්න පුළුවන්. තුර මේ තියෙන්නේ කාබන් පරමාණු දෙකක් තියෙන ඇල්ඩිහයිඩ් මෙතන ඇල්ඩිහයිඩ් කාබන් පරමාණු එකක් තියෙනවා නම් මම කලින් කිව්වා ෆෝමැල්ඩිහයිඩ් ෆෝමලින් වශයෙන් පාවිච්චි කරන්නේ අන්න ඒක. බෙන්සීන් වලයක් බැඳිලා තියෙන්න පුළුවන්. මේකට අපි කියනවා බෙන්සල්ඩිහයිඩ්. බෙන්සල්ඩිහයිඩ්.
එතකොට මේ ගත්තම ෆෝමැල්ඩිහයිඩ් ෆෝමලින් අපි සාමාන්‍ය පාවිච්චි කරන එක අවර්ණ ද්‍රව වශයෙන් තියෙන්නේ වැනිලා වල තියෙනවා කුරුඳු වල සිනමැල්ඩිහයිඩ් කියන ඇල්ඩිහයිඩ් තමයි තියෙන්නේ සිනමැල්ඩිහයිඩ් මේවා අපි කර්මාන්ත රසායනදී කතා කරනවා මේ තියෙන්නේ ආමන්ඩ් වල. එතකොට එහෙමනම් මේ තමයි මොනවාද ඇල්ඩිහයිඩ්. ඊළඟට අපිට වැදගත් වෙනවා කීටෝන. කීටෝන C දිත්ත බන්ධන O කාණ්ඩයක් තියෙනවා. දෙපැත්තෙන් තියෙන්න ඕන අනිවාර්යෙන් කාබන් පරමාණු දෙකකට බැඳිලා. එහෙම නැත්නම් අපි කියනවා R කාණ්ඩ දෙකක්. R කාණ්ඩ දෙකක්. මෙන්න මේ විදිහට තියෙන්න ඕන. C දිත්ත බන්ධන O. මේ පැත්තත් R කාණ්ඩයක්. මේ පැත්තත් R කාණ්ඩයක්. මේ R එක වෙන්න පුළුවන්. R දෙක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඇල්කීල් කාණ්ඩ වෙන්න ඕන. CH3 CH3 CH2 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෙනිල් කාණ්ඩයක් වෙන්න පුළුවන්. ෆෙනිල් කාණ්ඩ දෙකක් වෙන්න බැරිද? ෆෙනිල් කාණ්ඩ දෙකක් වෙන්නත් පුළුවන්. මේ දෙකටම ෆෙනිල් කාණ්ඩ දෙකක් තියෙන්න පුළුවන්. මේ දෙකට CH3 කාණ්ඩ දෙකක් තියෙන්න පුළුවන්. මෙයා CH3 කාණ්ඩයක් වෙලා මෙයා C2H5 එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පාඩම බලන ගමන් මේ කාණ්ඩ වෙනස් කර කර එකිනෙකට ඇඳලා බලන්න මොන විදියෙන්ද අපිට කීටෝන හදා ගන්න පුළුවන්. එහෙමනම් මේ තියෙන්නේ කීටෝන මේ තියෙන්නේ ඇල්ඩිහයිඩ්. ඒතර මෙයාගේ වෙනසක් තියෙනවා. නේ? C දිත්ත බන්ධන O එක හයිඩ්‍රජන් එකක් තියෙනවා නම් ඒකට අපි කිව්වා ඇල්ඩිහයිඩයක්. මෙයාගේ හයිඩ්‍රජන් එකක් කාබොනිල් කාබන්ට බැඳිලා නැහැ. අපි කතා කරපු උදාහරණ ෆෙනිල් එකක් තියෙන්නත් පුළුවන්. තුර්මේ ඇසිටෝන් අපි කෝවා බිම්මල් වල නැත්නම් මෂ්රූම් බෙරිස් වල මේවා බහුලවම අඩංගු වෙනවා. හරි. මේ තමයි සාමාන්‍ය ව්‍යුහය. ඇල්ඩිහයිඩ් සහ කීටෝන කියලා මොනවාද? දැන් අපිට සංයෝගයක් දැක්කපුවාම මේක ඇල්ඩිහයිඩයක්ද කීටෝනයක්ද කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් අපි මධ්‍යසාර ගැන කතා කරා. එහෙනම් කාබනික සංයෝගයක් දුන්නම නාමකරණය වෙන්න පුළුවන්, පරිවර්තනයකදී වෙන්න පුළුවන්, ප්‍රතික්‍රියාවකදී වෙන්න පුළුවන්. සංයෝගය දිහා බලලා රයිට් මේක මධ්‍යසාරයක්. මේ ෆීනෝලික සංයෝගයක්. මේක ඇල්ඩිහයිඩයක්. එහෙනම් මේක කීටෝනයක් කියන එක හඳුනා ගන්න පුළුවන් හැකියාව ලබා ගන්න ඕන. හරි. හොඳයි ළමයි අපි ඊළඟට යන්නේ නම් කාබනික සංයෝගයේ භෞතික ගුණ. ඒකට අපි දන්නවා මධ්‍යසාරත් එක්ක සංසන්දනය කරපුවාම මේගොල්ලෝ C දිත්ත බන්ධන O කාණ්ඩයක් තියෙනවා. C දිත්ත බන්ධන O කාණ්ඩයක්. එහෙනම් අපි දන්නවා කාබොනිල් කාණ්ඩයක් කාබොනිල් ගෲප් එකක්. අපි දන්නවා C දිත්ත බන්ධනෝ තියෙනවා නම් අනිවාර්යයෙන් මේක ද්‍රවීකරණය වෙලා තියෙන්නේ ඩෙල්ටා ඍණ ඔක්සිජන් කාබන් ඩෙල්ටා ධන. එහෙමනම් මේ ද්‍රවීකරණය වෙච්ච අණු දෙකක් අතර පවතින්න පුළුවන්නේ මොන විදිහේ ආකර්ෂණද? ද්විද්‍රව ආකර්ෂණ බල. ද්විද්‍රව ආකර්ෂණ බල. ඒතකොට මධ්‍යසාරත් එක්ක සංසන්දනය කරනකොට ද්විද්‍රව ආකර්ෂණ බලවල ප්‍රබලතාවය මධ්‍යසාර අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන වලට වඩා ප්‍රබලතාවය අඩුයි. ඒක නිසා මොකද්ද වෙන්නේ? සාපේක්ෂ අණු ස්කන්ධයේ සමාන මධ්‍යසාරයකට සාපේක්ෂව ඇල්ඩිහයිඩ් කීටෝන වල තාපාංකය අඩු වෙනවා. ඇල්ඩිහයිඩ් වල තාපාංකය අඩු වෙනවා. නම් මධ්‍යසාර අණු අතර තියෙන්නේ මොනවාද? හයිඩ්‍රජන් බන්ධන OH කාණ්ඩ තියෙන නිසා. කාබනික සංයෝග වල තියෙන්නේ ද්විද්‍රව ආකර්ෂණ බල. ද්විද්‍රව ආකර්ෂණ බලවල ප්‍රබලතාවය අඩු නිසා අනුරූප මධ්‍යසාර වලට වඩා තාපාංක ක්‍රමාංක අඩුයි. මෙන්න
උදාහරණයක් බලන්න එතනල් අපි ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගනි නාමකරණය කිරීම සඳහා ඇල්ඩිහයිඩයක් නම් අපි ඇල් කියන ප්‍රත්‍යය පාවිච්චි කරනවා. එතනල් ඇල් කියන එකෙන් තමයි හඳුනගන්නේ ඇල්ඩිහයිඩ්. කීටෝනයක් නම් අපි ඕන් කියන ONE1 එහෙම නෙවෙයි ඕන් කියලා ප්‍රොනවුන්ස් කරන්නේ. එහෙනම් ඕන් කියන ප්‍රත්‍යය පාවිච්චි කරනවා. එවනම් මෙතන තියෙන්නේ එතනල් කියන්නේ ඇල්ඩිහයිඩයක් සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. තාපාංකය සෙල්සියස් අංශක 21යි. මෙන්න තියෙනවා එතනෝල් 46යි 78යි. ආසන්න වශයෙන් 50ක විතර වෙනසක් තියෙනවා සෙල්සියස් අංශක. එhmenan මේගොල්ල අතර ද්විද්‍රව මෙයාගේ හයිඩ්‍රජන් බන්ධන. ඒ එකම ප්‍රොපේනුත් එක්ක සංසන්දනය කරලා තිනවා. ප්‍රොපේන් වල තින්නේ ලන්ඩන් අපකිරණ බල ඍණ 42යි. ඍණ 42යි. ඉතින් මේ නිසා බලන්න බල වර්ගය එක්ක තමයි අපි සංසන්දනය කරන්නේ මේ ටිකත් අධ්‍යයනය කරන්න. ඊළඟ කාරණේ තමයි මේගොල්ලන්ගේ ජල ද්‍රාවිතාවය. ජල ද්‍රාවිතාවය. තුරු ජල ද්‍රාවිතාවය ගැන ගත්තොත් එහෙම අපි කෝ ජල ද්‍රාවිතාවය ගැන ගන්නකොට ජලය සමග හදන්න ඕනි හයිඩ්‍රජන් බන්ධන. ජලය සමග හයිඩ්‍රජන් බන්ධන හදන්න ඕනේ. දැන් මේ කාබොනිල් ගෲප් එකක් ගත්තොත් C ද්විත්ව බන්ධන O ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. මෙන්න තියෙනවා ජලය. ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. එහෙනම් මේ අතර ආකර්ෂණ බල ද්විතීක අන්තර්ක්‍රියා හදා ගන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලෝ ජලයේ යම් තරමකට දිය වෙනවා. නමුත් අපි දන්නවා කාබන් ගාන වැඩි වෙනකොට සාපේක්ෂ අණු ස්කන්ධය වැඩි වෙනවා. කාබන් හයිඩ්‍රජන් ප්‍රමාණය වැඩි වෙනකොට ජල බීතික කොටසේ ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙනකොට ජල ද්‍රාවිතාවය අඩු වෙනවා. ඒකින්ද සාපේක්ෂ අණු ස්කන්ධයේ අඩු ඇල්ඩිහයිඩ් කීටෝන ජලයේ දිය වෙනවා. එහෙනම් ඔය ටික තමයි අපි දැනගන්න ඕනේ භෞතික ගුණ යටතේ. දැන් අපි බලමු රසායනික ප්‍රතික්‍රියා. එතකොට රසායනික ප්‍රතික්‍රියා යටතේ ගත්තම අපි කලින් කතා කරා මේගොල්ලන්ගේ මෙන්න මේ ද්‍රවීකරණය. මෙන්න මේ ද්‍රවීකරණය. ද්‍රවීකරණය නිසා මේ විදිහට තියෙන කාබොනිල් කාණ්ඩය. දැන් මොකද වෙන්නේ? කාබන් මත ධනාරෝපණය. මේ බන්ධනේ මෙහෙට කැඩෙනවා. මේ බන්ධනේ මෙහෙට කැඩුණොත් කාබන්ට තියෙන බන්ධන 3යි. මෙතනින් කෑ මෙතනින් කෑ මෙතනින් තන. ඒතර කාබන්ට ධනාරෝපණයක් තියෙන එක සහ බන්ධන 3ක් තියෙන එක ඊටාම අස්ථායි. එම නිසා මෙයාට පහර දෙනවා නියුක්ලියෝෆයිල්. එhmenan මේගොල්ලන්ගේ ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය වෙන්නේ මොකද්ද? නියුක්ලියෝෆිලික ද්විත්ව බන්ධනයක් කැඩෙන නිසා ආකලන. එහෙනම් නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා තමයි ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය. ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගයේ නියුක්ලියෝෆිලික කියන එක න්‍යෂ්ටිකාමී සිංහලෙන් මෙන්න මේක තමයි කතන්දරය. එහෙනම් නියුක්ලියෝෆිලික කලන ප්‍රතික්‍රියා තමයි ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය වන්නේ. හැබැයි ඊට අමතරව මේගොල්ලන්ගේ තවත් ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. අපි දන්නවා මධ්‍යසාර ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සිලික් අම්ලය. එහෙනම් මධ්‍යසාරයි කාබොක්සිලික් අම්ලය අතරමැද ඉන්නේ. අතරමැද ඉන්නේ හින්දා එයාට මධ්‍යසාරයක් දක්වා ඔක්සික් හරණයක් වෙන්නත් පුළුවන්. කාබොක්සිලික් අම්ලයක් දක්වා ඔක්සිකරණයක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඔක්සිකරණ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ඔක්සිහරණ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. හරි මුලින්ම එමනම් අපි කතා කරමු නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. එතකොට පළවෙනි එක අපි HCN ආකලනය ගැන හිතුවොත් එහෙම HCN කැඩෙනවා H ධනයි CN ඍණයි. එහෙනම් නියුක්ලියෝෆයිලේ තමයි CN ඍණ. CN ඍණ. HCN කැඩෙනවා H ධනයි CN ඍණ. එහෙනම් නියුක්ලියෝෆයිලේ තමයි CN ඍණ. ඒතර අපෙන් අහනවා ප්‍රතිකාරක දෙකක් දීලා ප්‍රතික්‍රියකයි ප්‍රතිකාරකයි දීලා හැදෙන ප්‍රධාන ඵලය නම් කරන්න, හැදෙන ප්‍රධාන ඵලය අඳින්න, ප්‍රතික්‍රියාව නම් කරන්න,
නියුක්ලියෝෆිලික් ආකලනයක්ද නියුක්ලියෝෆිලික් ආදේශයක්ද ඉවත් වීමක්ද ඊළඟට තව පේදී කහනවා අපෙන් සක්‍රීය විශේෂය කුමක්ද ඒකට සක්‍රීය විශේෂය කියන එකෙන් අදහස් කරන්නේ නියුක්ලියෝෆයිලයේද ඉලෙක්ට්‍රෝෆයිලයේද ආදී වශයෙන් ඒකට අපි ඒක නම් කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝෆයිලයක් නම් ඉලෙක්ට්‍රෝෆයිලයක් මේක තමයි ඉලෙක්ට්‍රෝෆයිලය කියන්නේ එහෙනම් HCN ආකලනයේදී CN ඍණ එනම් ඍණාරෝපිත කාණ්ඩයක් නම් නියුක්ලියෝෆයිලයක්. තුර ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය අපි ප්‍රතික්‍රියාව ගත්තොත් අපි තනි පියවරකින් ලියන්නේ මේ විදිහට. අපි හිතමු ඇල්ඩිහයිඩයක් CH3 පොදුවේ ගමුකෝ R C දිත්ත බන්ධන OH ධන HCN මේ බන්ධනය මෙහෙට කැඩුණා මෙතන තියෙන H ධනයි CN ඍණයි කාබන් ධන ධනට නියුක්ලියෝෆයිලයේ පහර දුන්නා අපිට ලැබෙනවා R C O තියෙන්නේ H එක බැඳුනා මෙන්න තිබ්බ H එක මෙන්න CN මේකට අපි කියනවා සයනෝහයිඩ්‍රීන් සයනෝ කාණ්ඩයක් තියෙනවා OH එකක් තියෙනවා සයනෝහයිඩ්‍රීන් කියලා කියනවා. එතකොට කාබනික රසායනයේ අපිට වැදගත් වෙනවා ළමයි පරිවර්තනවලදී කාබන් පරමාණු ගාන වැඩි කරගන්න සහ අඩු කරගන්න ප්‍රතික්‍රියා. කාබන් පරමාණු ගාන වැඩි කරගන්න සහ අඩු කරගන්න. ගොඩක් වෙලාවට අඩු කරගන්න ප්‍රතික්‍රියා අඩුයි. අපිට වැඩිපුරම තියෙන්නේ වැඩි කරගන්න ප්‍රතික්‍රියා. ඒක නිසා මෙන්න මෙතනදී අපිට ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවා. බලන්න කාබන් පරමාණු ගාන එකකින් වැඩි වුණා. කාබන් පරමාණු ගාන එකකින් වැඩි වුණා. ඉතින් ඉස්සරහට ඔයගොල්ලෝ මේව අධ්‍යයනය කරන අතරතුර බලන්න වෙන වෙනම සටහනක් හදාගන්න. කාබන් ගාන වැඩි කරන ප්‍රතික්‍රියා. අපිට සාරාංශගත කරලා දෙන්න පුළුවන්. නමුත් A level කියලා කියන්නේ මම නෙවෙයි මට වඩා හොඳ මහාචාර්යවරයෙක් ඉගෙනුවත් තමන් කරන වැඩ ප්‍රමාණය අනුව තමයි ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසා මේ උගන්වන්නේ මගේ විෂය කරුණු. මම ඉගෙන ගත්ත දේවල් මගේ නෝට් එක. නමුත් ඕගොල්ලෝ මේක අධ්‍යයනය කරලා කෙටි සටහනක් හදාගන්නකොට වැදගත් වෙනවා කාබන් ගාන වැඩි කරගන්න ප්‍රතික්‍රියා. ඔන්න අපිට හම්බෙච්ච එකක් මේ එකකින් වැඩි වුණා. තොර මෙයාගේ යාන්ත්‍රණය ගත්තොත් එහෙම හැම වෙලාවෙම මම කෝ යාන්ත්‍රණයකදී අපි ඊතල සටහන් බලනකොට ඊතලයේ පටන් ගන්න තැනයි අවසාන තැනයි බලලා තමයි ලකුණු දෙන්නේ. එතකොට මේ සයනයිඩ් කාණ්ඩේ මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ මෙයාට ප්‍රදානය කරනකොට ඊතලයේ පටන් ගන්න ඕනේ මෙතනින් මේ බන්ධනේ මෙහෙට කැඩුනා. ඕ ඍණ වුණා. ඊළඟ පියවරදී මොකද වෙන්නේ? සයනයිඩ් HCN වලින් කැඩිච්ච H ධනට O ඍණගේ එකසර යුගලයේ ප්‍රදානය කරලා සයනෝහයිඩ්‍රීන් කියන එක නිර්මාණය වුණා. ඉතින් මේක තමයි යාන්ත්‍රණය. එතකොට අපිට ගොඩක් වෙලාවට ස්ට්‍රක්චර් දෙකේ අවසාන කොටසේ හරි රචනා ප්‍රශ්නේ 8 වෙනි රචනා ප්‍රශ්නේ කියන 8 වෙනි ප්‍රශ්නය ඒකේ කොටසක් වශයෙන් හරි බොහෝ විට යාන්ත්‍රණයක් දෙනවා. ඒක නිසා මේ අපි ඉස්සරහට කතා කරගෙන යනකොට යාන්ත්‍රණ හම්බෙනේවා වෙනමම කොලයකට ගන්න. එතකොට අපිට අධ්‍යයනය කරන්න පහසුයි. එහෙමනම් ඔන්න පළවෙනි එක HCN සමග ප්‍රතික්‍රියාව. ඊළඟට ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියාව. එතකොට ග්‍රිනාඩ් ප්‍රතිකාරකය ගැන අපි කතා කරනකොට මේක ඊටාම වැදගත්. එතකොට ග්‍රිනාඩ් ප්‍රතිකාරකය අපි හදාගන්නේ ඔයගලන්ට මතක ඇති ඇල්කීල් හේලයිඩ් වියලි ඊතර මාධ්‍යයේදී මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවල. වියලි ඊතර කියන එක ඊටාම වැදගත්. ඊතර කිව්වත් ලකුණු නැහැ. වියලි ඊතර තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා දැනටමත් ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ වඩාත්ම ස්ථායීව පවතින්නේ ජලයෙන් තොර මාධ්‍යයකදී. වැරදිලාවත් ජලය හෝ H ධන තිබ්බොත් එහෙම ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ වියෝජනය වෙලා අදාළ හයිඩ්‍රෝකාබනයේ බවට පත් වෙනවා. එතකොට අපිට අවශ්‍ය ප්‍රතික්‍රියාව ඉදිරියට ගෙනියන්න බැරි වෙනවා. ඒ නිසා තමයි වියලි ඊතර මාධ්‍යයේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ වියලි ඊතර මාධ්‍යයේදී. එතකොට
ගිනාට ප්‍රතිකාරකය ගැන කතා කරනකොට අපිට ඉතාම වැදගත් වෙනවා ගිනාට ප්‍රතිකාරකයේදී ගිනාට ප්‍රතිකාරකය කියලා කියන්නේ RMGX ඇල්කිල් හේලයිඩ් අපි හිතමු CH3Cl වියලි ඊතර මාධ්‍යයේදී මැග්නීසියම් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ ගිනාට ඇල්කිල් හේලයිඩේ ද්‍රවීකරණයේ හාත්පසින් වෙනස් වෙනවා. R කාණ්ඩේ ඍණ වෙනවා නැත්නම් කාබන් ඍණ වෙනවා මැග්නීසියම් ධන. ඒතර මෙතන සක්‍රීය විශේෂය තමයි මේ කැඩනොත් RMGX කැඩෙන්නේ R ඍණයි MGX ධනයි. එහෙනම් මේක තමයි මෙතන තිබෙන සක්‍රීය විශේෂය. මෙයා ඍණාරෝපිත ප්‍රභේදයක් හින්දා මෙයා ඇවිල්ලා නියුක්ලියෝෆයිලයක්. නියුක්ලියෝෆයිලයක් උදාහරණයක් ඇරෙට CH3 MgBr කියලා ගත්තොත් අපි CH3 ඍණ MgBr ධන. එහෙනම් මේක තමයි සක්‍රීය විශේෂය. මේක පියවර දෙකක් ඔස්සේ ළමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මුලින්ම ගිනාට ප්‍රතිකාරකේ පහර දෙනවා මේ විදිහට හදනවා අතරමැදි අවස්ථාවක් ඇල්කොක්සි මැග්නීසියම් බ්‍රෝමයිඩ්. ඇල්කොක්සි මැග්නීසියම් බ්‍රෝමයිඩ් කියන මෙන්න මේ අතරමැදි ඵලය. ගිනාට ප්‍රතිකාරකේ සමග ප්‍රතික්‍රියා කරාට පස්සේ ඊට පස්සේ අපි මේකට තනුක අම්ලයක් හරි ජලය හරි එකතු කරොත් එහෙම මේක ජල විච්ඡේදන වෙලා මෙන්න මෙතනින් කැඩිලා H ධන මෙතෙන්ද වැඳිලා OH එක බවට පත් වෙනවා. OH එක බවට පත් වෙනවා. එතකොට අවසාන වශයෙන් අපිට අවසාන ඵලය වශයෙන් ලැබෙන්නේ මොකද්ද? මෙන්න මේ මධ්‍යසාරයක්. එහෙනම් ඇල්ඩිහයිඩ් හෝ කීටෝන ගිනාට ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරවලා ජල විච්ඡේදනය කරොත් අපිට ලැබෙන්නේ මධ්‍යසාර. මොනවාද? මධ්‍යසාර. ඉතින් මෙතනදී ලොකු වැදගත්කමක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක ගිනාට ප්‍රතිකාරකේ අපි වියලි ඊතර මාධ්‍යයේදී තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව හදලා ඇල්කොක්සි මැග්නීසියම් බ්‍රෝමයිඩ් ලබා ගන්න. වැරදිලාවත් ඕක ජලයේ තිබ්බොත් එහෙම ගිනාට ප්‍රතිකාරකේ වියෝජනය වෙනවා. එතකොට අපිට මේ ඇල්කොක්සි මැග්නීසියම් බ්‍රෝමයිඩ් හදා ගන්න බෑ. ඇල්කොක්සි මැග්නීසියම් බ්‍රෝමයිඩ් හදා ගන්න බැරි නම් ඉස්සරහට මධ්‍යසාරය ලබා ගන්නත් බෑ. හරි? ඒ නිසා පළවෙනියෙන් වියලි ඊතර මාධ්‍යයේදී මේ ප්‍රතික්‍රියාව සිදු කරලා ඉවර වෙලා ඊළඟට තමයි අපි ජලය යොදලා මේක ජලය හෝ තනුක අම්ලයක් යොදලා ජල විච්ඡේදනය කරන්නේ. ඒක නිසා මේක ඊටාම වැදගත් පියවර දෙකක් ඔස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි පියවර දෙක 1 2 කියලා යොදන්නම ඕනි. තනි පියවරක් හැටියට ලියනවා නම්. හරි? තනි පියවරක් හැටියට ලියනවා නම්. විෂය නිර්දේශයේ 1 2 කියලා යොදන ප්‍රතිකාරක 3යි තියෙන්නේ. එකක් ඔන්න අපිට හම්බුණා ගිනාට ප්‍රතිකාරකය ජල විච්ඡේදනය. එහෙනම් අපි මේ මිතුමු CH3COH මේකට අපි යොදනවා CH3MgBr. දෙවෙනි එක තමයි ජල විච්ඡේදනය. තුර මේක අපි එක පියවරකින් ලියනවා නම් මුලින්ම ගිනාට ප්‍රතිකාරක එකතු කරලා හැදෙන ඵලයට තමයි දෙවෙනි පියවර වශයෙන් ජලය එකතු කරන්නේ. ඒක නිසා මේක 1 මේක 2 අනිවාර්යෙන් 1 2 කියන එක සඳහන් කළ යුතුමයි. එහෙම නැත්නම් මේකට ලකුණු නැහැ. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් ගිනාට ප්‍රතිකාරක එකතු කරලා අර ඇල්කොක්සි මැග්නීසියම් බ්‍රෝමයිඩ් හැදෙන එක ලියලා ඊට පස්සේ එතකොට පියවරක් වැඩි වෙනවා පරිවර්තනයකදී. හරි? හින්දා මේ ගැන හොඳට සැලකිලිමත් වෙන්න. දැන් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. CH3 මේ දිත්ත බන්ධන O එක තමයි OH උනේ. මෙන්න තිබ්බ H එක මෙන්න තියෙනවා නියුක්ලියෝෆයිලය. එහෙනම් මෙතෙන්ද බැඳෙනවා CH3 කාණ්ඩය. CH3 කාණ්ඩය. පැහැදිලි දෙයක් ලැබිලා තියෙන මොකද්ද? මධ්‍යසාරයක්. ඕනනම් කීටෝන එකටත් ඇඳලා බලන්න. මේ ප්‍රතිකාරකයම එකතු කරන්න.
අනිවාර්යෙන් 1 2 කියලා තියෙන්න ඕනේ. හැදෙන ඵලය ලියා ගන්න පුළුවන්. CH3 මේක OH උනා මේක මෙහෙම තියෙනවා මෙතෙන්ද මෙන්න මේ CH3 කාණ්ඩය බැඳුනා. තුර තනි පියවරකින් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. මෙතනදී 1 2 කියන එක අනිවාර්යෙන් සඳහන් කළ යුතුමයි. right එමනම් ඇල්කොක්සි මැග්නීසියම් හේලයිඩ් හැදුනා අම්ලයෙන් තනක කරාට පස්සේ මෙන්න මේ විදිහට උනා සමස්ත ප්‍රතික්‍රියාව මම ඕගලන්ට ලියලා පෙන්නනවා. මෙන්න මේ කාරණේ ඊටම වැදගත්. ෆෝමැල්ඩිහයිඩ් කාබන් පරමාණු එකක් අපි කොහොමද දැන් මධ්‍යසාර හැදෙන්නේ කියලා. මොනොහයිඩ්‍රික මධ්‍යසාර තමයි හැදෙන්නේ. මොනොහයිඩ්‍රික මධ්‍යසාර හැදෙනකොට මධ්‍යසාර අපි දන්නවා මොනොහයිඩ්‍රික මධ්‍යසාර වර්ග තියෙනවා 3ක්. එකක් තමයි ප්‍රාථමික, ද්විතීක, තෘතීක. එහෙනම් ප්‍රාථමික මධ්‍යසාර ලබා ගන්න පුළුවන්නේ මෙන්න මේ ෆෝමැල්ඩිහයිඩ් වලින් විතරයි. ෆෝමැල්ඩිහයිඩ් කියලා කියන්නේ කාබන් පරමාණු එකක් තියෙන ඇල්ඩිහයිඩයෙන් විතරයි ප්‍රාථමික මධ්‍යසාර. ඉතිරි සියලුම ඇල්ඩිහයිඩ් වලින් අපිට ද්විතීක මධ්‍යසාර ලබා ගන්න පුළුවන්. ද්විතීක මධ්‍යසාර ලබා ගන්න පුළුවන්. ඉතිරි නෙවෙයි කීටෝන වලින් අපිට ලැබෙන්නේ තෘතීක මධ්‍යසාර. කීටෝන වලින් ලැබෙන්නේ තෘතීක මධ්‍යසාර. දැන් ඕනනම් මම ඒක ඇඳලා පෙන්නන්නම් මෙතෙන්ද. තොර මේ තියෙන කීටෝනයක් කීටෝනයට ගිනාට ප්‍රතිකාරකයේ දාලා ජල විච්ඡේදනය කරොත් එම අපිට ලැබෙන්නේ මොකක්ද බලන්න. OH එකට බැඳිලා තියෙනවා කාබන් මත කාබන් 3යි හයිඩ්‍රජන් එකක් වන්න නැහැ නම් තෘතීක මධ්‍යසාරයක්. එහෙනම් ෆෝමැල්ඩිහයිඩ් වලින් ප්‍රාථමික මධ්‍යසාරයක් අනිකුත් ඕනම ඇල්ඩිහයිඩ් එකකින් ලැබෙන්නේ ද්විතීක මධ්‍යසාර. කීටෝන භාවිතා කරොත් ඕනම කීටෝනයකින් ලැබෙන්නේ මොනවාද? තෘතීක මධ්‍යසාර. එහෙනම් ඒක ඊටාම වැදගත්. right. එමනම් ඔන්න ගිනාන් ප්‍රතිකාරකය එකතු කරලා ජල විච්ඡේදනය අපි කතා කරා. ඒක ඊටාම වැදගත්. මට කියන්න අමතකුණා මොකද්ද? කාබන් පරමාණු සංඛ්‍යාව අපිට ඕන ගාණින් වැඩි කරගන්න පුළුවන්. RMgx එහෙනම් R කාණ්ඩය වෙනස් වෙච්ච ගමන් කාබන් ගාණ වැඩි වෙනවා. ඒ නිසා කාබන් ගාණ වැඩි කරගන්න ඕන අපිට හම්බුණා දෙවෙනි ප්‍රතික්‍රියාවකුත්. right. එවනම් ඊළඟ නියුක්ලියෝපිලික ආදේශ ප්‍රතික්‍රියාවට යන් අපි ආකලන ප්‍රතික්‍රියාවට යන් අපි ඒක තමයි ප්‍රතිකාරකයක් තියෙනවා 2,4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රසීන් 2,4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රසීන් එහෙම නැත්නම් අපි කියනවා 2,4 DNP මේකට අපි තනි වචනයක් කියනවා බ්‍රෙඩි ප්‍රතිකාරකය බ්‍රෙඩි ප්‍රතිකාරකය. එතකොට බ්‍රෙඩි ප්‍රතිකාරකය අපි ගත්තම 2,4 ෆෙනිල් හයිඩ්‍රසීන් මේ තියෙන ප්‍රතිකාරකය හයිඩ්‍රසීන් කියලා කියන්නේ NH2 කියන්නේ N2H4 ෆෙනිල් හයිඩ්‍රසීන් කියලා කියන්නේ හයිඩ්‍රජන් එකක් වෙනකොට ෆෙනිල් කාණ්ඩයක් බැඳුණා. එතකොට දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ටික NH2 NH ෆෙනිල් 2,4 නම් මේ 2යි 4ටයි බැඳෙනවා මොනවාද NO2 කාණ්ඩ දෙකක්. ඉතින් මුලින්ම මෙන්න මේක තමයි නියුක්ලියෝෆයිලය. නියුක්ලියෝෆයිලය කියන්නේ මේ සම්පූර්ණ ව්‍යුහයම. ඊටාම වැදගත් මේක. වෙනම ඍණාරෝපිත අයනයක් එහෙම නෙවෙයි. මෙන්න මේ නයිට්‍රජන් මත තියෙන එකසර යුගලය තමයි මෙයාට ප්‍රදානය කරන්නේ. ප්‍රදානය කරනකොට මේ විදිහට බන්ධනය කැඩුනා. මේක ඕරින වුණා. නයිට්‍රජන් වලින් කාබන්ට බැඳුනා. මෙතන නයිට්‍රජන් වල තියෙනවානේ හයිඩ්‍රජන් දෙකක්. තුරු නයිට්‍රජන් වලට බන්ධන පහක් හදන්න බෑ කොයි වෙලාවකවත් හතරක් හදන්න බෑ. මේ H ධන එකක් මෙතෙන්ට බැඳුනා. ඕක තමයි කතන්දරේ. තුරු අවසාන ඵලයේ වශයෙන් තියෙන්නේ මේන්න මේක. ඉතින් මේක රත් කරොත් එහෙම අපි දන්නවා යාබද කාබන් පරමාණු දෙකක H1යි OH එකයි තියෙනවා නම් ඒක ජලාණුවක් වශයෙන් ඉවත් වෙනවා. එහෙමනම් අපි රත් කරොත් එහෙම මෙතන H1යි OH එකයි ඉවත් වෙලා
ජල අණුවක් වශයෙන් මෙන්න මේ විදිහට බැඳෙනවා. එතකොට මෙතනදී අපි ලැබෙනවා තද කහ පාට හෝ තැඹිලි පාට අවක්ෂේපයක්. තද කහ පාට හෝ තැඹිලි පාට අවක්ෂේපයක්. මේක ඊටා වැදගත්. අනෙකුත් කාබනික සංයෝග වලින් ඇල්ඩිහයිඩ් කීටෝන වෙන් කරගන්න අපි යොදාගන්නේ මෙන්න මේ පරීක්ෂණය. අපි හිතමු මධ්‍යසාරයකෝයි ඇල්ඩිහයිඩයකෝ තියෙනවා කියලා. 2-4 DNP වෙන වෙනම දානකොට කහ පාට හරි තැඹිලි පාටක් හරි අවක්ෂේපයක් ලැබෙනවා නම් ඒක ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක්. අනිත් එක අපිට මොකක්ද කියලා හඳුන ගන්න බෑ අපි දන්නේ නැහැ නේ. එහෙනම් අපිට ඇල්ඩිහයිඩ් හෝ කීටෝනේ වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. අනෙකුත් ඕනෑම කාබනික සංයෝගයකින් ඇල්ඩිහයිඩ් කීටෝන වෙන් කර හඳුනාගන්නේ මොකෙන්ද? 2-4 DNP නැත්නම් බ්‍රෙඩි ප්‍රතිකාරකය මගින්. බ්‍රෙඩි ප්‍රතිකාරකය මගින්. තුර අපි මේක එක පියවරකින් ලියන්න උත්සාහ කරමු. අපි හිතමු 2-4 DNP දැම්ම කියලා මේකටම අපිට කියනවා මෙන්න මේකේ ඵලය අඳින්න. අතරමැදි ඵලය හැදුනා. ඒකෙන් ජල අණුවක් විඝටනය වෙලා ජල අණුවක් ඉවත් වෙලා අවසාන ඵලයේ වශයෙන් ඩයිනයිට්‍රෝපෙනිල් හයිඩ්‍රසෝන් කියන එක හැදෙනවා. විජලනයත් සිද්ධ වෙලාම යන්නේ. අපිට මේක තනි පියවරකින් ලියන්න පුළුවන්. මෙන්න මේ මතක තියාගන්න ජල අණුවක් කියන්නේ මෙතන ඔක්සිජන් එකයි මෙතන හයිඩ්‍රජන් දෙකයි ජල අණුවක් වශයෙන් ඉවත් වෙනවා. ජල අණුවක් වශයෙන් ඉවත් වෙනවා. ඒකට අපිට මේක ලැබෙනවා CH3 මෙන්න C මෙන්න H එක. ද්විත්ව බන්ධන. මොකද ඔක්සිජන්ට බන්ධන දෙකක් අඩු වුණා බැඳුණා මෙන්න මේ නයිට්‍රජන්ට. නයිට්‍රජන්ට බන්ධන 3යි මෙතන හයිඩ්‍රජන් දෙකමයි වුණානේ. මෙන්න ඉතිරි එක. ඉතිරි ටික අර විදිහට යනවා. ඒතර තනි පියවරකින් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. තනි පියවරකින් ওই විදිහට ලියන්න පුළුවන්. හරි. එමනම් අපි ඊළඟ ප්‍රතික්‍රියාව බලමු ළමයි. ඊළඟ ප්‍රතික්‍රියාව ටිකක් හොඳට සැලකිල්ලෙන් බලන්න ඕන. මේකත් නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියා වර්ගයක්ම තමයි. මේකේ විශේෂත්වය තමයි එකම જાතියේ ඇල්ඩිහයිඩ් අණු හරි කීටෝන අණු හරි එකට එකතු වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ස්වයං සංගණනයක්. එකම જાතියේ අණු එකිනෙක බැඳෙනවා නම් ඒකට අපි කියනවා සංගණන ප්‍රතික්‍රියාවක්. එහෙනම් ස්වයං සංගණනයක් වෙන්න පුළුවන්. එහෙම සංගණනයක් හැම ඇල්ඩිහයිඩයකට කීටෝනයකටම වෙන්න බෑ. විශේෂිත ඇල්ඩිහයිඩයක් හෝ කීටෝන වලට විතරක් ශාරීය මාධ්‍යයේදී ප්‍රබල භස්මයක් ඇති විට ස්වයං සංගණන ප්‍රතික්‍රියාවකට භාජනය වෙන්න පුළුවන්. රයිට්. අපි බලමු එහෙම වෙන්න නම් තියෙන්න ඕන මූලික අවශ්‍යතාවය මොකක්ද කියන එක. දැන් අපි ඇල්ඩිහයිඩයක් ඇන්දොත් මෙන්න තියෙනවා ඇල්ඩිහයිඩයක්. මේ තියෙන්නේ කාබොනිල් කාබන්. කාබොනිල් ගෲප් එක කාබොනිල් කාබන්. කාබොනිල් කාබන්ට යාබද කාබන්. යාබද කියනකොට මේ පැත්තේ තිබ්බත් යාබද අර පැත්තේ තිබ්බත් යාබද. කාබන්ට අපි කියනවා ඇල්ෆා කාබන්. මේකට අපි කියනවා ඇල්ෆා කාබන්. ඇල්ෆා කාබන් මත තියෙන හයිඩ්‍රජන් වලට අපි කියනවා ඇල්ෆා හයිඩ්‍රජන්. තුරු මෙයාගේ ඇල්ෆා හයිඩ්‍රජන් මෙයා විතරක් නෙවෙයි. මේ ඇල්ෆා කාබන් මත හයිඩ්‍රජන් තුනක් තියෙනවා. මේකත් ඇල්ෆා මේකත් ඇල්ෆා. එහෙනම් මෙයාට තියෙනවා ඇල්ෆා කාබන් 3ක්. ඇල්ෆා කාබන් 3ක්. දැන් ඕගොල්ලෝ විවිධ ආකාරයේ ඇල්ඩිහයිඩ් කීටෝන ඇඳලා ඇල්ෆා කාබන් කීයක් තියෙනවද කියලා තමන්ම හොයන්න ඕනේ. මම තව එකක් ගන්නම්. CH3 C දිත්ත බන්ධන O CH3. මේ සංයෝගය මොකද්ද? මේක කීටෝනයක්.
එහෙනම් කීටෝනේ මේ තමයි කාබොනිල් කාණ්ඩය. මේ තමයි කාබොනිල් කාබන්. කාබොනිල් කාබන්. එහෙනම් මේකට යාබද කාබන්. යාබද කියපුවම මෙයත් යාබද. එහෙනම් මෙයා ඇල්ෆා කාබන්. මෙයත් යාබද. එහෙනම් මෙයත් ඇල්ෆා කාබන්. එහෙමනම් මේ ඇල්ෆා කාබන් මත ඇල්ෆා හයිඩ්‍රජන් 3යි. මේ ඇල්ෆා කාබන් මත ඇල්ෆා හයිඩ්‍රජන් 3යි. එහෙනම් මෙයාට තියෙනවා ඇල්ෆා හයිඩ්‍රජන් 6ක්. ඇල්ෆා හයිඩ්‍රජන් 6ක්. ඉතින් මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි ළමයි මේ කාබොනිල් කාණ්ඩේ ද්‍රවීකරණය වෙලා තියෙන මේ පැත්තට. ඒකට මෙයා මත ධන තියෙනවා. මෙයා ඩෙල්ටා ඍණ. ඒකට කාබන් මත ධනාරෝපණයක් තියෙන එක අස්ථායි. කාබන් මත ධනාරෝපණයක් තියෙන එක අස්ථායි. ඒක නිසා මෙයා මෙහින් ඉලෙක්ට්‍රෝන අදිනවා. අදිනකොට මේ ඇල්ෆා කාබන් මත තියෙන හයිඩ්‍රජන් ඇල්ෆා කාබන් මත තියෙන හයිඩ්‍රජන්ට කවුරු හරි එයා ඉලෙක්ට්‍රෝන යුගලයක් දීලා අරන් යන්න කෙනෙක් ඉන්නවා නම් මොකද වෙන්නේ? එහෙම කෙනෙක් තමයි උදාහරණයක් ඇරීට OH ඍණ. මෙන්න මේ එකසර යුගලයේ ප්‍රදානය කරොත් මෙයා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනකොට මෙයාට ඉලෙක්ට්‍රෝන වුණයි. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන යුගලය CH බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය කාබන්ට දීලා මෙයා H ධන වශයෙන් මේ OH ඍණත් එක්ක ජලය වශයෙන් ඉවත් වෙලා යනවා. ජලය වශයෙන් ඉවත් වෙලා යනවා. ජලය වශයෙන් ඉවත් වෙලා ගියාම දැන් මොකද වෙන්නේ? මෙයා දැන් ඉවත් වුණා. මෙයා ඉවත් වෙනකොට මෙයාට එක සරයුගලේ ලැබුණා කියලා කියන්නේ මෙන්න ලැබුණා CH2 ඍණ. එහෙනම් ඍණ කියලා කියන්නේ මොකද්ද? එක සරයුගලයක් තියෙනවා තව කාගෙත් එක්ක හරි බන්ධනයක් හදාගන්න පුළුවන්. එහෙනම් මෙයාට පුළුවන් නියුක්ලියෝ ෆයිලයක් ලෙස ක්‍රියා කරන්න. එහෙනම් තමන්ගේම දැන් තියෙන්නේ ඇල්ඩිහයිඩ් අණු. ශාරීය මාධ්‍යයේදී මෙන්න මේ නියුක්ලියෝ ෆයිලය හැදිච්ච ගමන් මේ නියුක්ලියෝ ෆයිලය තමන්ගේම අයනීකරණය නොවිච්ච අණුවකට නියුක්ලියෝ ෆයිලයක් වශයෙන් පහර දීලා ප්‍රතික්‍රියාව ඉදිරියට යනවා. ප්‍රතික්‍රියාව ඉදිරියට යනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ස්වයං සංගණනය කියන එක. දැන් බලන්න මෙන්න අපි කතා කරපු ප්‍රතික්‍රියාවේ පියවර ටික ශාරීය මාධ්‍ය මේකෙන් H ධන ප්‍රතිග්‍රහණය කරලා මෙන්න ලැබුණා නියුක්ලියෝ ෆයිලය. මේ නියුක්ලියෝ ෆයිලය සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා. හදන නිසා මේක ගොඩක්ම ස්ථායි. හරි මේකට අපි කියන්නේ කාබන් මත ඍණාරෝපණයක් තියෙනවා කාබ් ඇනයින් නැත්නම් කාබෝ ඇනයින් කියලා කියන්නත් පුළුවන්. එතකොට ඇසිටල්ඩිහයිඩ් ගත්තම මෙන්න හැදුනා කාබෝ ඇනයිනය තමන්ගේම අයනීකරණය නොවිච්ච අණුවකට පාර දුන්නා. සීදිත්ත බන්ධන ඕවලට. මෙන්න ලැබුණ අතරමැදියක් උත්ප්‍රේරකයක් නම් අපි දන්නවා ශාරීය මාධ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අපි මෙතනදී පාවිච්චි කරන්නේ උත්ප්‍රේරකයක් වශයෙන්. උත්ප්‍රේරකයේ අතරමැදි වශයෙන් ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා ඵලය හැදිලා ඉවත් වෙනකොට උත්ප්‍රේරකයක් නිදහස් වෙන්න ඕන. එහෙමනම් මෙතන OH කාණ්ඩය තමයි උත්ප්‍රේරකය. එහෙමනම් මෙන්න අප උත්ප්‍රේරකය නිදහස් වෙනවා. මේ ඍණායනයට මෙතනින් H ධන එකක් ආවා. මේක OH බවට පත් වුණා. උත්ප්‍රේරකය නිදහස් වුණා. එහෙනම් බලන්න එකම જાතියේ අණු දෙකක් සංගණනය වුණා. මේකට අපි කියනවා ස්වයං සංගණනය. ඇල්ඩිහයිඩයක් මේ විදිහට සංගණනය වෙනවා නම් ඒකට අපි කියනවා ඇල්ඩෝල් සංගණනය. ඇල්ඩිහයිඩයක් සංගණනය වෙනවා නම් ඇල්ඩෝල් සංගණනය. කීටෝනයක් සංගණනය වෙනවා නම් ඒකට අපි කියනවා කීටෝල් සංගණනය. කීටෝල් සංගණනය. ඒතකොට මෙතනින් එහාට වැදගත්කමක් තියෙනවා. දැන් අපිට තනි පියවරකින් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? දැන් අපි හිතමු CH3 C දිත්ත බන්ධන OH ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් සංගණනයක් වෙනවා. ඒතකොට මෙතනින් ඇති වෙනවා ඇනායනේ CH3CO මෙන්න H.
මෙතනින් උනානේ මෙහෙම CH2 ඍණ H ධන. ඒතර අවසාන වශයෙන් H ධන මෙතෙන්ද බැඳුනා. CH2 මෙතෙන්ද බැඳුනා. ඉතිරි ටික හැම තියෙනවා. ඕන්න බලන්න. දැන් බලන්න එකම જાතිය අණු දෙකක් එකිනෙකට බැඳුනා. අපි ලියන්න පුරුදු වෙන්නේ මේ විදිහට. මේක OH උනා. මෙතනින් හයිඩ්‍රජන් එකක් ඉවත් කළා මේ කාබන්ට සම්බන්ධ කරා. හරි. මෙන්න එක පියවරකින් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා. මෙන්න තියෙන OH එකක් යාබත කාබන් මත තියෙන හයිඩ්‍රජන් එකක්. එහෙනම් අපි මේක රත් කරොත් එහෙම මෙතනින් ජලාණුවක් ඉවත් වෙනවා. CH3 C OH එකයි H එකයි මෙන්න ඉතිරි H එක දිත්ත බන්ධන දෙකෙන් එකක් මෙයත් එක්ක ගියා. එහෙනම් රත් කරොත් අපිට මෙන්න මේ ඵලයේ බවට පත් වෙනවා. රත් කරොත් තුරු මේ තනි ප්‍රතික්‍රියාවකින් ලියලා තියෙන්නේ රත් කරපුවාම විජලනය වෙනවා අපිට අවසාන වශයෙන් මේක ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? තවත් එකක් ඕනනම් අදිමු බලන්න අපි කොහොමද මේ ඇල්ඩිහයිඩයක් ස්වයං සංගරණය වුණොත් ඒකට අපි කියනවා ඇල්ඩෝල් සංගරණය. කීටෝනයක් සංගරණය වුණොත් අපි බලමු. මෙතෙන් අපි දාමු CH3 එහෙනම් මොකද්ද මේක කීටෝනයක්. එහෙනම් මෙන්න මේ CH3 මේක OH උනා. මෙතනින් H ධන එකක් ඉවත් වෙලා CH2 එහෙනම් මෙතන තියෙනවා CH3. මෙතනින් H ධන එකක් ඉවත් වුණා CH2 ඍණ බැඳුනා තමාගේම මෙන්න මේ කාබන් එකට. එතකොට CH2C දිත්ත බන්ධනෝ එහෙනම් මෙතන තියෙනවා CH3. රත් කරපුවාම මේ OH එකයි මෙතන එකයි ගියා. උඩ මෙතන ඉතුරු වෙන්නේ CH3 එකක්. මෙතන CH2 වලින් එක හයිඩ්‍රජන් එකක් ගියා. C දිත්ත බන්ධන වලින් ඒක හරි. මෙතන තියෙනවා CH3. ඔයගොල්ලෝ මේ විදිහට අල්ෆා හයිඩ්‍රජන් සහිත අණු ඇඳලා ශාරීය මාධ්‍යයේදී හැදෙන්න පුළුවන් ඵල ලියන්න පුරුදු වෙන්න ඕනි. දැන් උදාහරණයක් ඇරෙට CH3 CO CH සහ CH3 CH2 C දිත්ත බන්ධන CH3 අපිට කියනවා මේ විදිහට මේ જાතියේ ප්‍රතික්‍රියක මිශ්‍රණයක් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කරපුවාම හැදෙන්න පුළුවන් ඵල ලියන්න. එතකොට මේකෙන් ඵල එනවා මේ જાතියේ අණු දෙකකින් එකයි මේ જાතිය අණු දෙකකින් එකයි මේකත් ඇල්ෆා මේක මෙයාට පහර දෙන්න පුළුවන් මේකත් ඇල්ෆා මේක මෙයාට පහර දෙන්න පුළුවන් මේකත් ඇල්ෆා මේක මෙයාට පහර දෙන්න පුළුවන් මේකත් ඇල්ෆා මේක මෙයාට පහර දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් H එකක් ගිහලා මෙයාට පහර දෙන්න පුළුවන් මෙතනින් H එකක් ගිහලා මෙයාට පහර දෙන්නත් පුළුවන්. මෙතනින් H එකක් ගිහලා මෙයාට පහර දෙන්න පුළුවන් මෙතනින් H එකක් ගිහලා මෙතනින් මෙයාට පහර දෙන්න පුළුවන්. ඒතර අපෙන් ආන්නේ හැදෙන්න පුළුවන් ඵල ලියන්න. එතකොට ඒවා ස්ථායිද අස්ථායිද කියන එක අපිට වැඩක් නැහැ. හැදෙන්න පුළුවන් තියරිය මේකයි ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වෙනවා. එහෙනම් ඵල අඳින්නයි තියෙන්නේ. ඒවා ඔයගොල්ලෝ පුහුණු කරගන්න ඕන. right එමනම් ඔන්න ඇල්ඩෝල් සංගණනය එකත් නියුක්ලියෝපිලික ආකලන ප්‍රතික්‍රියාවක්.
ඊළඟට අපි කිව්වා ඇල්ඩිහයිඩ් මධ්‍යසාර සහ කාබොක්සිලික් අම්ල අතර මැද ඉන්නේ. එහෙමනම් එයාට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්, ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. ඒතරයි බලමු ඔක්සිහරණය ගැන කතා කරොත් ඔක්සිහාරක වශයෙන් අපි මෙතෙන්දී පාවිච්චි කරනවා ඔක්සිහාරක කීපයක් තියෙනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්, සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ්, සෝඩියම් මෙතනෝල්, සිංක් සංරසය, තව එකක් තියෙනවා ක්ලෙමෙන්සන් ඔක්සිහාරකය ආදි වශයෙන්. මෙතනදී අපි පාවිච්චි කරනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්කෝ සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ්. ඒතර මෙතනදී විශේෂත්වයක් තියෙනවා. ඔන්න අපිට 1 2 කියලා දාන ප්‍රතික්‍රියා හම්බුණා. එකක් ඉස්සෙල්ලා ගිනාඩ් ප්‍රතිකාරකයේ ජල විච්ඡේදනය. දෙවෙනි එක තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් 2 ජල විච්ඡේදනය. ඒකට හේතුව තමයි ලිතියම් කියලා කියන්නේ අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක්. ඒ හින්දා ජලීය මාධ්‍යයක් පාවිච්චි කරන්නේ නැහැ. එතනදීත් අපි යොදාගන්නේ වියලීතර වගේ මාධ්‍යයක්. එතකොට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවලා ලැබෙන ඵලයට තමයි තනුක අම්ලයක් එකතු කරන්නේ. ඒක නිසා මේක පියවර දෙකක් වශයෙන් ගන්නේ 1 2 කියලා ලියන්න ඕනේ. එහෙනම් 1 2 කියලා ආපු දෙවෙනි අවස්ථාව. එතකොට ඔක්සිහරණයක් වෙනවා. මේක ඉච්චෙනවා මධ්‍යසාරයේ බවට පත් වෙනවා. මේ ඔක්කොගෙම එහෙමයි. එහෙනම් ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය වුණොත් ලැබෙන්නේ මධ්‍යසාර. මධ්‍යසාර. ඒතර මෙතනිත් ඇවිල්ලා විශේෂ වැදගත් වෙනවා නියුක්ලියෝෆයිලය තමයි H ඍණ. නියුක්ලියෝෆයිලය තමයි H ඍණ. නියුක්ලියෝෆයිලය H ඍණ. ඊළඟට තවත් ඔක්සිහාරකයක් අපි පාවිච්චි කරනවා සිංක් සංරසය. රසදිය සමග මිශ්‍ර කරලා හදාගන්න එකක් අපි කියනවා රසදිය සමග සම්පූර්ණයෙන් මිශ්‍ර වෙන සංරසයක්. හරි? සිංක් සංරසයේ සාන්ද්‍ර HCl මගින් ඒකට අපි කියනවා තනි වචනයක් ක්ලෙමෙන්සන් ඔක්සිහරණය. ක්ලෙමෙන්සන් ඔක්සිහරණය මේක විශේෂයි. සම්පූර්ණයෙන්ම සීදිත්ත බන්ධන ඔක්සිජන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා මේක CH2 කාණ්ඩයක් බවට පත් වෙනවා. ක්ලෙමෙන්සන් ඔක්සිහරණයේදී එනම් අදාළ හයිඩ්‍රෝකාබනය බවටම අපිට පත් කරගන්න පුළුවන්. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්, සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් මගෙන් ඇති වෙන්නේ මධ්‍යසාරයේ බවට පත් වෙන්නේ. සම්පූර්ණ පූර්ණ ඔක්සිහරණයක් නෙමෙයි. මෙතනදී ඔක්සිජන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා මේක CH2 බවට පත් වෙනවා. හයිඩ්‍රෝකාබනය හදා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා ඔක්සිකරණය ගැන. ඔක්සිකරණය. එතකොට ඔක්සිකරණයේදී අපි මධ්‍යසාර ඔක්සිකරණයේදීත් ඕගොල්ලන්ට කතා කරා මතක ඇති ප්‍රබල ඔක්සිකාරක වර්ග 3ක් ගැන අපි කතා කරා. මොනවාද? ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්, ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් සහ ආම්ලික ක්‍රෝමික් ඔක්සයිඩ්. මේවා ප්‍රබල ඔක්සිකාරක. දුබලෙකුත් හම්බුණා PCC. ඊට අමතරව මේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන ඔක්සිකරණය කිරීම සඳහා ප්‍රබල ඔක්සිකාරක වලට අමතරව තව දුබල ඔක්සිකාරක දෙකකුත් තියෙනවා. එකක් තමයි ටොලන්ට් ප්‍රතිකාරකය, අනිත් එක තමයි ෆේලින් ද්‍රාවණය කියන එක. ඒතර මෙතනදී මේවට අපි කියන්නේ දුබල ඔක්සිකාරක. එතකොට ටොලන්ට් ප්‍රතිකාරකේ පාවිච්චි කරොත් ටොලන්ට් ප්‍රතිකාරකය කියලා කියන්නේ සිල්ව ඇමීන් සංකීර්ණයක්. සිල්ව ඇමීන් සංකීර්ණය. ඒතර මේකේ AG ධන තියෙනවා. සිල්ව අයන් තමයි පවතින්නේ මෙන්න මේ සංකීර්ණය. ඒතර අපි දන්නවා අපේ කාබනික සංයෝගයේ ඔක්සිකරණයක් වෙනකොට තව කෙනෙක් ඉන්න ඕනේ ඔක්සිහරණය වෙන්න. ඒතර ඔක්සිහරණය වෙන්නේ මෙන්න මේ AG ධන. එතකොට මේ ටොලන්ට් ප්‍රතිකාරකයේ මගින් ඇල්ඩිහයිඩය අනුරූප කාබොක්සිල් අම්ලයේ ලවණයේ බවට. ඒකට හේතුව තමයි සිල්ලාමින් සංකීර්ණය හදා ගන්නකොට මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු වෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා සිල්වර් නයිට්‍රේට් වල මේ ප්‍රතිකාරකේ හදා ගන්න. හදා ගන්නකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා කියලා කියන්නේ මේක භාෂ්මිකයි. ඒ නිසා මෙතනදී මෙයා ඔක්සිකරණය වෙනවා කාබොක්සිලික් අම්ලයේ බවට. අම්ලය ශාරීය මාධ්‍යයේදී ලවණයේ බවට පත් වෙලා මෙන්න මේ අනායනීය වශයෙන් තමයි තියෙන්නේ.
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරොත් RCO ඕරින එන්නේ ධන. ඒතර මෙතන තියෙන සිල්ව අයන මෙයා ඔක්සිකරණය වෙනවා, ඔක්සිහරණය වෙනවා සිල්ල පරමාණු බවට. Ag ධන පත් වෙනවා සිල්ල පරමාණු. ඉතින් මෙන්න මේ සිල්ල පරමාණු අපි පරීක්ෂණ නලයක් පාවිච්චි කරොත් එහෙම නැත්නම් කැකෑරුම් නලයක් පාවිච්චි කරොත් මේ පරීක්ෂණ නලයේ බිත්තියේ සිල්ල තැම්පත් වෙනවා. අපි දන්නවා සිල්ල තැම්පත් වුණාට පස්සේ අපිට කැඩපතක් වශයෙන් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා මේ පරීක්ෂණයට අපි කියනවා රිදී කැඩපත් පරීක්ෂාව. ඒ කියන්නේ මේකේ කැඩපතක් වාගේ ඇති වෙනවා. එහෙනම් ටොලන් ප්‍රතිකාරකයේ කියනට අපි රිදී කැඩපත් පරීක්ෂාව කියන එකත් කියනවා. එතකොට මෙයා ඔක්සිකරණය වෙලා අපි පාවිච්චි කරන්නේ බීකරයක් නම් බීකරේ රිදී කැඩපතක් ලැබෙනවා. පරීක්ෂණ නලයක් හෝ කැකෑරුම් නලයක් නම් එකෙන් අපිට රිදී කැඩපතක් ලබා දෙනවා. ඉතින් මේක ඊටා වැදගත්. කීටෝන අපි ගත්තොත් අපි කිව්වා කීටෝන වල C දිත්ත බන්ධන O කාබොනිල් කාබන්ට එක හයිඩ්‍රජන් එකක්වත් බැඳිලා නැහැ. ඒක නිසා කීටෝන සාමාන්‍ය තත්ත්වයට තේ ඔක්සිකරණය වෙන්නේ නැහැ. එහෙමනම් ඔක්සිකරණය වෙන්නේ නැත්නම් සිල්ල ඔක්සිහරණය වෙන්නේත් නැහැ. එහෙනම් රිදී කැඩපත ලැබෙන්නේත් නැහැ. එහෙමනම් මේක ඊටා වැදගත්. ඇල්ඩිහයිඩයක් සහ කීටෝනයක් එකිනෙක වෙන් කර හඳුනා ගන්න අපිට වැදගත් වෙනවා මෙන්න මේ ටොලන් ප්‍රතිකාරක. එහෙම නැත්නම් අපි කියනවා රිදී කැඩපත් පරීක්ෂාව. ඇල්ඩිහයිඩ වලට රිදී කැඩපතක් ලබා දෙනවා, කීටෝන වලට රිදී කැඩපතක් ලබා නොදේ. මේක අපිට වැදගත් වෙන් කර හඳුනා ගැනීම වලදී සමහරවිට අපිට කියනවා A සහ B සංයෝග දෙකක් වෙන් කර හඳුනා ගන්න. අපි හිතමු A සංයෝගයේ ඇල්ඩිහයිඩයක්, B සංයෝගයේ කීටෝනයක්. A සංයෝගයේ ඇල්ඩිහයිඩයක්, B සංයෝගයේ කීටෝනයක්. ඒතර අපි වෙන් කරගන්නේ දෙකටම වෙන වෙනම එකතු කරන්න ටොලන් ප්‍රතිකාරකය. A සංයෝගයෙන් රිදී කැඩපතක් ලබා දේ. ඔන්න අපි A හඳුනා ගත්තා. B හඳුනාගත්තද ළමයි? B හඳුනාගත්තද? නෑ, B හඳුනාගත්තේ නෑ. ගොඩක් දෙනෙක් කරන වැරද්දක් ඒක. අපි A හඳුනාගත්තට B හඳුනාගත්තේ නෑ. එහෙනම් අපි B ගැන කියන්න ඕන B වලින් රිදී කැඩපතක් ලබා නොදී. B වලින් රිදී කැඩපතක් ලබා නොදී. මේ ඕගොල්ලෝ අපි උත්තර පත්‍ර බලනකොට ඕගොල්ලෝ කරන වැරදි. ඒ නිසා වෙන්කර හඳුනා ගැනීමේදී දෙන්නා ගැනම කියන්න ඕනේ. එhmenan A වලින් රිදී කැඩපතක් ලබා දෙනවා, B වලින් රිදී කැඩපතක් ලබා නොදී. ඔය වගේම තවත් දුබල ඔක්සිකාරකයක් තමයි පේලින් ද්‍රාවණය. පේලින් ද්‍රාවණය කියන්නේ පේලින් A සහ B කියලා ප්‍රතිකාරක දෙකක් තියෙනවා. ඔය දෙකම අපි එකට මික්ස් කරලා පාවිච්චි කරන්නේ. මේ පේලින් ද්‍රාවණයක් නිල් පාටයි. ඒකට හේතුව තමයි කොපර් ධන දෙක අයන තියෙනවා. කොපර් ධන දෙක අයන තියෙන දුර පේලින් ද්‍රාවණය වශයෙන් අපි පාවිච්චි කරන්නේ කොපර් 2 ටාටරේට් ද්‍රාවණයක් කියන එක. කොපර් 2 ටාටරේට්. එතන තියෙනවා කොපර් ධන දෙක අයන. එතකොට කලින් වාගෙම ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය වෙනවා කාබොක්සිලික් අම්ලය බවට. අම්ලය මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුල ද්‍රාවණය කරලා තියෙන නිසා මාධ්‍යශාරීයයි අම්ල. හොඳයි දරුවනේ, ඊළඟ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගය තමයි කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල. දැන් අපි දැනටමත් දන්නවා කාබොක්සිලික් කාණ්ඩය කියලා කියන්නේ C ද්විත්ව බන්ධන OH කාණ්ඩයක්. ඒතර කාබොක්සිලික් අම්ල නැවත වතාවක් අපිට ඕන නම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇලිපැටික සහ ඇරෝමැටික වශයෙන්. ඒතර මේ තියෙන ඇලිපැටික ඒවා අපි කියවා කාබන් පරමාණු 1 සිට තමයි කාබොක්සිලික් අම්ල ආරම්භ වෙන්නේ. කාබන් පරමාණු එකක් තියෙන එක ෆෝමික් අම්ලය. කූඹින්ගේ තියෙනවා කියලා කිව්වා අපි. කාබන් පරමාණු දෙකක් තියෙන එක තමයි ඇසිටික් අම්ලය. විනාකිර වල තියෙන්නේ මෙන්න මේ සංයෝගය. එතකොට ඇරෝමැටික් කාබොක්සිලික් අම්ලයකට උදාහරණයක් බෙන්සොයික් අම්ලය. බෙන්සොයික් අම්ලය මේ තියෙන්නේ බෙන්සොයික් අම්ලය. ඒතකොට අපි මුලින් කතා කරා ඇඹුල් ಜಾති සෑම එකකම අඩංගු වෙන්නේ කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල. ඒතර කාබොක්සිලික් අම්ල දුබල අම්ලයක්. ප්‍රබල අම්ලයක් එහෙම නෙමෙයි. දුබල අම්ලයක් ප්‍රබල අම්ලයක් වුණා නම් මේ ආහාර එකක්වත් අපිට ආහාරය සඳහා පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. හරි.
අපි මුලින්ම බලමු කාබොක්සිලික් අම්ලවල භෞතික ගුණ. අපි දන්නවා කාබොක්සිලික් අම්ලවල C ද්විත්ව බන්ධන O කොටසක් තියෙනවා. OH කාණ්ඩයක් තියෙනවා. ඒ OH කාණ්ඩය ද්‍රවීකරණය වෙනවා ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. C ද්විත්ව බන්ධන O ද්‍රවීකරණය වෙනවා ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. එහෙමනම් මේකේ විශේෂත්වය තමයි OH කාණ්ඩයක් තියෙනවා නම් හයිඩ්‍රජන් බන්ධන හට ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි අණු දෙකක් සැලකුවොත් අණු දෙකක් අතර හයිඩ්‍රජන් බන්ධන දෙකක් හට ගන්නවා. OH කාණ්ඩයක් තියෙනවා නම් ඇතගන්නේ හයිඩ්‍රජන් බන්ධන. මතකයිනේ මධ්‍යසාර අණු අතරත් පැවතුනේ හයිඩ්‍රජන් බන්ධන. කාබොක්සිලික් අම්ල අණු අතරත් තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. හැබැයි කාබොක්සිලික් අම්ල අණු දෙකක් ගත්තම අණු දෙකක් අතර හයිඩ්‍රජන් බන්ධන දෙකක් හට ගන්නවා. මේ නිසා අණු දෙක එකට බැඳිලා තියෙන්නේ. මේකට අපි කියනවා ද්වි අවයවික නැත්නම් ද්වි අවයවීකරණය කියලා කියනවා මේ ක්‍රියාවලියට. ඉතින් මේ නිසා මධ්‍යසාරයක අණුවක් ගත්තොත් හයිඩ්‍රජන් බන්ධන එකයි. කාබොක්සිලික් අම්ල අණු දෙකක් ගත්තොත් හයිඩ්‍රජන් බන්ධන දෙකයි. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධයත් එක්ක අපි ආසන්න වශයෙන් ගත්තම අපි සංසන්දනය කරන්නේ මධ්‍යසාරත් එක්ක. මධ්‍යසාර වලට වඩා කාබොක්සිලික් අම්ලවල තාපාංකය වැඩි. ඒකට හේතුව දෙන්නාගෙම තියෙන හයිඩ්‍රජන් බන්ධන මධ්‍යසාර අණු දෙකක් අතර හයිඩ්‍රජන් බන්ධන එකයි. නමුත් කාබොක්සිලික් අම්ල අණු දෙකක් අතර ගත්තම හයිඩ්‍රජන් බන්ධන දෙකයි. එහෙනම් එකක් කඩන්න වඩා දෙකක් කඩන්න ලබා දෙන්න ඕන ශක්තිය වැඩි. කියන්නේ තාපාංකය වැඩි. උදාහරණ ගන්න කාබන් පරමාණු එකක් තියෙන මෙතනොයික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 46යි තාපාංකය 100යි. ජලයේ තාපාංකයට සමානයි. එතනෝල් කාබන් පරමාණු දෙකක් තියෙන මධ්‍යසාරය ආසන්න වශයෙන් සමානයි නෙවෙයි එක සමානයි. හැබැයි 78යි. ඉතින් මෙතන 22ක වෙනසක් තියෙනවා. ඒ වෙනස මෙයාගේ හයිඩ්‍රජන් බන්ධන දෙකයි මෙයාගේ හයිඩ්‍රජන් බන්ධන එකයි. අනිත් ඒවාත් අපිට මේ විදිහට අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙනම් ඔන්න භෞතික ගුණ මොකද්ද? තාපාංකය. ඒ වගේම තමයි ජල ද්‍රාවිතාවේ සලකපුවම මෙන්න ද්‍රවීකරණය වෙච්ච කාබොක්සිලික් අම්ල අණුව ජලය ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. එහෙමනම් මේ දෙන්න ලං වෙච්ච ගමන් මේ දෙන්න අතර ඇති වෙන්න පුළුවන් හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් ජල අණු සමග හයිඩ්‍රජන් බන්ධන හදා ගන්නවා කියලා කියන්නේ ජලයේ දිය වෙනවා. ජලයේ දිය වෙනවා. එතකොට කලින් වාගේම තමයි ආර් කාණ්ඩයේ විශාලත්වය වැඩි වෙන්න අපි කියනවා ජල බීතික වලිගයේ දිග වැඩි වෙන්න ජල ද්‍රාවිතාවය අඩු වෙනවා. ජල ද්‍රාවිතාවය අඩු වෙනවා. අපි දන්නවා කාබන් පරමාණු දෙකක් සහිත කාබොක්සිලික් අම්ලය තමයි ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය ඕන තරම් හොඳට ජලයේ දිය වෙනවා. කෘත්‍රිම විනාකිරි කියලා හදලා තියෙන්නේ 105 ඇසිටික් අම්ල ද්‍රාවණයක්. එහෙම හදන්න පුළුවන් වෙලා තියෙන හොඳට ජලයේ දිය වෙන නිසා. නමුත් කාබන් පරමාණු ගාන වැඩි වෙන්න ජල ද්‍රාවිතාවය අඩු වෙනවා. දැන් උදාහරණයක් ඇරෙට තෙල් සහ මේදේ කියලා කියන්නේ දිගු දාම කාබොක්සිලික් අම්ල. දැන් පොල් තෙල් වල ලෝරික් අම්ලය කියලා තියෙනවා, පාමිටික් අම්ලය, ස්ටීරික් අම්ලය. මෙන්න මේ වගේ කාබන් ගාණක් තියෙනවා. කාබන් 15ක් 16ක් 17ක්. ඒතර මේකත් ඇවිල්ලා කාබොක්සිලික් අම්ලයක්. ඒතර මොකද වෙන්නේ? පොල් තෙල් ඔයගොල්ලෝ දන්නවා ජලයේ දිය වෙන්නේ නැහැ. තෙල් සාමේදේ ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ වගේ තියෙන දිගුදාම කාබොක්සිලික් අම්ල බලන්න මෙයාගේ තියෙනවා කාබන් පරමාණු මෙතන 15යි මෙතන 1යි 16ක්. එහෙනම් කාබන් පරමාණු 16යි කියලා කියන්නේ හයිඩ්‍රෝ කාබන කොටසම කාබන් පරමාණු 16යි නම් ජල බීතික වලිගයේ ඊටාම දිගයි. ඒ නිසා ජල ද්‍රාවිතාවය අඩු වෙලා තියෙනවා. ඇරෝමැටික් කාබොක්සිලික් අම්ල ගත්තම ජලයේ දිය වෙන්නෙම නෑ. ඒවා පවතින්නේ ස්පටික රූපී ඝන ද්‍රව්‍ය වශයෙන්. උදාහරණයක් බෙන්සෝයික් අම්ලය ගත්තම එම ස්පටික වශයෙන් තියෙන්නේ. මේවා කාබනික ද්‍රාවකවල දිය වෙනවා. එහෙනම් ඔන්න භෞතික ගුණ මොනවාද? තාපාංක සහ ජල ද්‍රාවිතාවය. අපි ඊළඟට යන් මේගොල්ලන්ගේ
ප්‍රතික්‍රියා සංසන්දනය කරන්න. ඒතර ප්‍රතික්‍රියා ගත්තම CWH කාණ්ඩයේ ප්‍රතික්‍රියා රටාව ඇල්ඩිහයිඩ් සහ ඇල්ඩිහයිඩ් වල C දිත්ත බන්ධන O කාණ්ඩයයි ඇල්කොහොල් වලයි ෆීනෝල් වල OH කාණ්ඩයේ සමගයි සංසන්දනය කරන්න පුළුවන්. එතකොට පළවෙනි එක ගත්තම ඇල්කොහොල් වගේම OH බන්ධනයේ බිඳෙන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. OH බන්ධනයේ බිඳෙන ප්‍රතික්‍රියා අපි දන්නවා OH බන්ධනයේ කැඩුනොත් මාධ්‍යයට H ධන ලබා දෙනවා. මාධ්‍යයට H ධන ලබා දෙනවා නම් මාධ්‍ය ආම්ලිකයි. මධ්‍යසාර මතකයි සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරා හයිඩ්‍රජන් පිට කරා. ෆීනෝල් සෝඩියම් එක්කයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක සමගම ප්‍රතික්‍රියා කරා. එහෙනම් මධ්‍යසාර වලට වඩා ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි. නමුත් මම කිව්වා තවදුරටත් ආම්ලිකතාවය පරීක්ෂා කරනවා සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් සමග. ඒතර කාබොක්සිලික් අම්ල එහෙනම් එයාගේ ආම්ලිකතාවය අනිත් ඔක්කොටම වඩා වැඩි වෙන්න ඕන අම්ලනේ. එහෙනම් මෙන්න ළමයි සෝඩියම් එක්ක හයිඩ්‍රජන් පිට කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ලවණය හදනවා ඊට අමතරව සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් සමග කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එහෙමනම් අපි කියනවා මෙන්න මේකෙන්ද කාබොනික් අම්ලයටත් වඩා කාගේද කාබොක්සිලික් අම්ලවල ආම්ලිකතාවය වැඩි. එහෙනම් කාබොනික් අම්ලයටත් වඩා වැඩි. එහෙනම් මධ්‍යසාර ෆීනෝල් කාබොක්සිලික් අම්ල ගත්තම වැඩිම ආම්ලිකතාවයක් තියෙන්නේ කාබොක්සිලික් අම්ලවල. දැන් අපි ඉගෙන ගත්ත කරුණු මෙන්න මේ විදිහට අපිට සාරාංශ කරගන්න පුළුවන්. මධ්‍යසාර ෆීනෝල් සහ කාබොක්සිලික් අම්ල අපිට සංසන්දනාත්මකව දාන්න පුළුවන් සෝඩියම් සමග මේ සියලු දෙනාම ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග මධ්‍යසාර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේ දෙන්න ප්‍රතික්‍රියා කරා. සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් සමග කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ කාබොක්සිලික් අම්ල විතරයි. කාබොක්සිලික් අම්ල විතරයි. ඒතර මේගොල්ලන්ගේ ආම්ලික ප්‍රබලතාවය ඔන්න මම අවසරයක් කියනනම් ඇල්කොහොල් වලට වඩා වැඩි ෆීනෝල් වලට වඩා වැඩි කාබොක්සිලික් අම්ල. එතකොට අපි මේ ආම්ලිකතාවය ඇති වෙන ආකාරය මේ සංප්‍රයුක්ත විවාහයෙන් විස්තර කරන්න පුළුවන් අපිට. කාබොක්සිලික් අම්ලය ජල විච්ඡේදනය වුණොත් කාබොක්සිලේට් අයනය සහ H ධන ලැබෙන මෙතන H3O+ කියලා තියෙනවා. මේක සංප්‍රයුක්ත විවාහයක් හදනවා. මේ බන්ධනය මෙහෙට කැඩෙනකොට මේක සැරෙවුලේ මෙහෙට. මේ ඇවිල්ලා කාබොක්සිලික් අම්ල වල සංප්‍රයුක්ත වේ. මේ තියෙන්නේ කාබොක්සිලේට් ඇනායනේ. ඒකට මෙයාට වඩා මෙයාගේ ආරෝපණ වෙන්වීම අඩුයි. ආරෝපණ වෙන්වීම අඩුයි නම් මොකද ළමයි ස්ථායීතාවය වැඩි. එහෙනම් එයා වැඩියෙන් මතකයිනේ ෆීනෝල් ෆීනේට් අයනය මතක් කරගන්න. හරි? එහෙනම් කාබොක්සිලේට් අයනයේ ආරෝපණ වෙන්වීම අඩුයින්ද වැඩියෙන් කාබොක්සිලේට් අයනයේ හදන පැත්තට සමතුලිතතාවය බරයි. සමතුලිතතාවය බරයි කියලා කියන්නේ කාබොක්සිලේට් අයනයේ හදනකොට මාධ්‍යයට පිට කරනවා H ධන එහෙනම් මාධ්‍ය ආම්ලිකතාවය වැඩි වෙනවා. එහෙනම් කාබොක්සිලික් අම්ල ආම්ලිකයි කියන එක අපි විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. ඊළඟට බලමු අපි ඊළඟ ප්‍රතික්‍රියාව අපි මුලින් කතා කරේ නම් OH බන්ධනයේ බිඳෙන ප්‍රතික්‍රියා ආම්ලිකතාවය ප්‍රතික්‍රියා සෝඩියම් එක්ක හයිඩ්‍රජන් පිට කරා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ලවණය හැදුවා සෝඩියම් කාබනේට් එක්ක කාබන් ඩයොක්සයිඩ් පිට කරා සෝඩියම් බයිකාබනේට් එක්කත් කාබන් ඩයොක්සයිඩ් පිට කරා ඊළඟට CO බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියා CO බන්ධනයේ බිඳුනොත් මොකද්ද වෙන්නේ OH ඍණ තමයි ඉවත් වෙලා යන්නේ OH ඍණ ඉවත් වෙලා ගියා කියලා කියන්නේ OH ඍණ ඉවත් වුණා කියලා කියන්නේ OH ඍණ වෙනුවට එන්න ඕන නියුක්ලියෝෆයිලයක්. දැන් බලන්න PCl3 එහෙම නැත්නම් PCl5 සමග ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම OH ඍණ ඉවත් වුණා. මෙතන කාබන් ධන එහෙනම් මෙතනින් එනවා Cl ඍණ නියුක්ලියෝෆයිලය අම්ල ක්ලෝරයිඩේ බවට පත් වෙන නැත්නම් අපි කියනවා කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩේ බවට පත් වෙනවා. PCl3 සමගත් එමයි PCl5 සමගත් එමයි අතුරු ඵලය විතරයි වෙනස් වෙන්නේ.
ඊළඟට CO බන්ධනයේ බිඳෙන ප්‍රතික්‍රියා ඇල්කොහොල් සමග ගත්තම අපි කලින් කතා කරා ඇල්කොහොල් යටතේදී ප්‍රතික්‍රියාව කතා කරා සාන්ද්‍ර සල්ෆියුරික් උත්ප්‍රේරකයේ හමුවේ මධ්‍යසාර සමග මධ්‍යසාර වලින් H ධනයි මෙයාගෙන් OH එකයි ගිහිල්ලා එස්ටරේ බවට පත් වෙනවා. එස්ටරේ බවට පත් වුණා. අපි මධ්‍යසාරයට දෙය කතා කරලා දිනවා සාන්ද්‍ර සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාව තුට එස්ටරීකරණ ප්‍රතික්‍රියාව. තුට එස්ටරීකරණ ප්‍රතික්‍රියාවේදී මෙතනදී යාන්ත්‍රණය මේ විදිහට මතක තියාගන්න අතරමැදි චතුස්තලීය අතරමැදියක් හදනවා. මේ බන්ධනයේ මෙහෙට කැඩිච්ච ගමන් මෙතනින් ලැබෙන්නේ ඇල්කොක්සයිඩ් අයනය. ඕරිනයි H ධනයි. ඒකට ඕරින වලින් කාබන් එකට බැඳුණා මේක OH එක බවට පත් වුණා. මේකට අපි කියන චතුස්තලීය අතරමැදියක්. මේකෙන් ජලාණුවක් ඉවත් වෙලා එස්ටරේ බවට පත් වෙනවා. යාන්ත්‍රණයේදී මේක ඊටාම වැදගත්. ඊළඟට බලමු ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඒතර මේ සඳහා අපි ගෝ ඔක්සිහාරක ගොඩක් තියෙනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්, සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ්, සෝඩියම් මෙතනෝල්. නමුත් කාබොක්සිලික් අම්ල හෝ කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න ඔක්සිහරණය සඳහා ළමයි ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ප්‍රබලතාවය ඔක්සිහරණය කරන්න පුළුවන් වෙන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලට විතරයි. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් වලට කාබොක්සිලික් අම්ල හෝ ඒගොල්ලන්ගේ ලවණ නැත්නම් කාබොක්සිලික් අම්ල වල ව්‍යුත්පන්න ඔක්සිහරණය කරවන්න බෑ. එhmenan එකම එකයි මතක තියාගන්නත් ලේසි. ඔක්සිහරණය වුණොත් OH කාණ්ඩය එහෙම තියෙනවා C දිත්ත බන්ධන O එක CH2 බවට පත් වෙනවා. එහෙමනම් අනුරූප කියලා කියන්නේ කාබන් ගාන සමාන මධ්‍යසාරයේ බවට තමයි පත් වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන් මෙතනදී 1 2 කියන එක සඳහන් කිරීම අවශ්‍ය වෙනවා. 1 2 කිරීම 1 2 සඳහන් කිරීම. ඒතර සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට කාබොක්සිලික් අම්ල සම්බන්ධව අපිට දැනගන්න තියෙන ප්‍රතික්‍රියා මෙන්න මේ ටික පමණයි. එතකොට මම ආයෙත් විස්තර කරන්නම් ඕනනම් කාබොක්සිලික් අම්ල වල ප්‍රතික්‍රියා ගත්තම ආම්ලිකතාවයේ ප්‍රතික්‍රියා එහෙම නැත්නම් OH බන්ධනයේ බිඳෙන ප්‍රතික්‍රියා වර්ග 4ක් තියෙනවා. සෝඩියම් සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්. අනිත් එක තමයි මධ්‍යසාර සමග එස්ටරීකරණ ප්‍රතික්‍රියාව. ඊළඟට CO බන්ධනයේ බිඳීම ආශ්‍රිත ප්‍රතික්‍රියා. CO බන්ධනයේ බිඳුනොත් නියුක්ලියෝපිලික ආදේශයක් වෙන්නේ PCl3 සමග කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩය හැදෙනවා. PCl5 සමගත් කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩය හැදෙනවා. ඔක්සිහරණය ඒ සඳහා ප්‍රමාණවත් වෙන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් පමණයි. ඒකෙන් අනුරූප මධ්‍යසාරයේ බවට පත් වෙනවා. මේක ඉතාම වැදගත්. මධ්‍යසාර අපි දන්නවා මොනෝහයිඩ්‍රික මධ්‍යසාර වර්ග 3ක් තියෙනවානේ. ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික හැදෙන්නේ ප්‍රාථමික මධ්‍යසාර. ප්‍රාථමික මධ්‍යසාර තමයි ඔක්සිහරණයෙන් හැදෙන්නේ. ද්විතීයිකවත් තෘතීයික මධ්‍යසාර කාබොක්සිලික් අම්ල ඔක්සිහරණයෙන් හැදෙන්නේ නැහැ. ළමයි ඊළඟට බලමු කාබොක්සිලික් අම්ල වල ව්‍යුත්පන්න පළවෙනි එක තමයි අම්ල ක්ලෝරයිඩ්. අම්ල ක්ලෝරයිඩ්. ඒකට කාබොක්සිලික් අම්ලයක් අපි ඉස්සෙල්ලා කතා කරා PCl3, PCl5 වගේ එකක් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ අපිට ලැබෙනවා අම්ල ක්ලෝරයිඩ්. ඒකට දැන් අපි කතා කරන්න යන්නේ මේ අම්ල ක්ලෝරයිඩ් ගැන. ඒකට අම්ල ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා ගැන කතා කරපුවාම මුලින්ම කතා කරන්න තියෙනවා අපිට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරපුවාම මේ විදිහට OH කාණ්ඩය තමයි නියුක්ලියෝෆයිලය. හැරයාමේ කාණ්ඩය ක්ලෝරයිඩ් අයනය චතුස්තලීය අතරමැදියක් කරහා අනුරූප කාබොක්සිලික් අම්ලයේ බවට නැවත පරිවර්තනය වෙනවා. අනුරූප කාබොක්සිලික් අම්ලයේ බවට නැවත පරිවර්තනය වෙනවා. එතකොට Cl එක ගියා OH ආවා කාබොක්සිලික් අම්ලයේ බවට පත් වුණා. අපි ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගුණ මාධ්‍යශාරීයයි
වැඩිපුර තියෙනවා නම් හැදෙන කාබොක්සිලික් අම්ලය ක්ෂාරයේ සමග ලවණයේ බවට පත්වීම සිද්ධ වෙනවා. තුර යාන්ත්‍රණය ඉතාම වැදගත්. නියුක්ලියෝෆයිලයේ OH ඍණ කාබන්ට පහර දෙනකොට CO බන්ධනයේ මේ විදිහට බිඳුනා තුර අපිට ලැබෙනවා චතුස්තලීය අතරමැදියක්. ඔක්සිජන් මත තියෙන එක සැරයකුලේ මේ පැත්තට ප්‍රදානය කළා Cl ඍණ හැර යාමේ කාණ්ඩය වශයෙන් ඉවත් වෙනකොට නැවත වතාවක් අනුරූප කාබොක්සිලික් අම්ලය අපිට හදාගන්න පුළුවන්. තුර මෙන්න මේවා ඉතාම වැදගත්. නියුක්ලියෝෆයිලයේ එහෙම නැත්නම් අපි කියනවා න්‍යෂ්ටිකාමීය OH ඍණ හැර යාමේ කාණ්ඩය නැත්නම් අපගාමී කාණ්ඩය අපි කියනවා මොකද්ද? Cl ඍණ. right ඊළඟ ප්‍රතික්‍රියාව තමයි ජලය සමග කාබොක්සිලික් අම්ල ජලය සමග ප්‍රතික්‍රියා කරපුවාම නැවත වතාවක් අනුරූප අම්ල ක්ලෝරයිඩෙන් අනුරූප කාබොක්සිලික් අම්ලය ලබා ගන්න පුළුවන්. මෙතනදී OH එකයි HCl වශයෙන් ඉවත් වෙලා යනවා. ෆීනෝල් සමග ප්‍රතික්‍රියා කරනවා බොහොම පහසුවෙන් අනුරූප ෆෙනිල් එස්ටරේ බවට පත් වෙනවා. මධ්‍යසාර සමග උත්ප්‍රේරකයක් අවශ්‍යත් නැහැ, රත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එස්ටරේ බවට පත් වෙනවා. ඒකට එස්ටර නිෂ්පාදනය කරනවා නම් වඩාත්ම හොඳ, වඩාත්ම ලේසි කාබොක්සිලික් අම්ලයෙන් අම්ල ක්ලෝරයිඩේ හදාගෙන එස්ටරේ හදන එක. තුරු උත්ප්‍රේරකයක් අවශ්‍යත් නැහැ. ඉහළ උෂ්ණත්වයකට රත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එතනදී පරිවර්තනයක් වශයෙන් අපි යොදාගත්තොත් එහෙම එක පියවරයක් වැඩි වෙනවා. ඒ නිසා පරිවර්තනවලදී මේ පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. so අපි කෝ ෆීනෝල් එක ප්‍රතික්‍රියා කරොත් ෆෙනිල් එස්ටරේ බවට පත් වෙනවා. තව ප්‍රතික්‍රියාවක් තියෙනවා අපිට ඇමෝනියා සහ ප්‍රාථමික ඇමීන සමග. ඇමෝනියා සහ ප්‍රාථමික ඇමීන සමග එතකොට අම්ල ක්ලෝරයිඩ් කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩ් H1යි Cl එකයි HCl වශයෙන් ඉවත් වුණා. NH2 කාණ්ඩයක් මෙතෙන් බැඳිලා amide නැත්නම් amide බවට පත් වෙනවා. RCO NH2 වලට අපි කියන amide නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝගයකට ඕගෙන වැඩිපුර කතා කරනවා. ඔය විදිහටම අපි ප්‍රාථමික ඇමින කරත් කතා කරන්න පුළුවන්. ප්‍රාථමික ඇමින හැදෙන්නේ ඇමෝනියා වල හයිඩ්‍රජන් එකක් වෙනකොට ඇල්කිල් කාණ්ඩයක් බැඳිලා. එහෙනම් H1යි Cl එකයි HCl ඉවත් වුණා. මෙන්න මේ විදිහට ලැබෙනවා N ආදේශිත amide කියලා කියන්නේ මේවට. N ආදේශිත amide. එතකොට අම්ල ක්ලෝරයිඩ් ගැන කතා කරනකොට අපිට මේ දෙන්නා ගැන විතරයි කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට අම්ල ක්ලෝරයිඩ් ප්‍රතික්‍රියා පොඩ්ඩයි දැනගන්න තියෙන්නේ. ඒ ටික ලේසි. ප්‍රතික්‍රියා කීපයයි සාරාංශ සටහනක් හදාගන්න. එතකොට අපිට වැඩ ලේසි. ඊළඟට අපි බලමු ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගවල අවසාන වර්ගය එස්ටර. ඒකට එස්ටර ගැන මීට අවස්ථා කීපයකදී අපිට කතා කරන්න හම්බුණා. මධ්‍යසාරවල ප්‍රතික්‍රියා යටතේ සහ කාබොක්සිලික් අම්ලවල ප්‍රතික්‍රියා යටතේ. මධ්‍යසාර කාබොක්සිලික් අම්ලවක ප්‍රතික්‍රියා කරලා හරි කාබොක්සිලික් අම්ල මධ්‍යසාර එක්ක ප්‍රතික්‍රියා කරලා හරි ලැබෙන්නේ එස්ටර. එස්ටර. එතකොට අපි එස්ටර ගැන කතා කරා. එස්ටර ඇවිල්ලා විවිධ සුවඳ වර්ග වලට හේතුව එස්ටරයක්. පළතුරු සුවඳ විශේෂයෙන් මේ වගේ අපි මූලික හැඳින්වීමදී කතා කරා. ඔයගලන්ට මතක ඇති. ඇපල් වල සුවඳ, මිදි වල සුවඳ, අන්නාසි වල තියෙන විවිධාකාරයේ එස්ටර සුවඳවත් සංයෝග. ඒකට අපි කතා කරන්න තියෙන එස්ටරයක් ඇති වෙන්නේ එහෙමනම් මධ්‍යසාරයක් සහ කාබොක්සිලික් අම්ලයක් එකිනෙක ප්‍රතික්‍රියා කළා තමයි එස්ටරයක් නිර්මාණය වෙන්නේ. මේකට අපි කියනවා එස්ටර බන්ධනය. ඒකට එස්ටරයක් ජල විච්ඡේදනය වෙනකොට මේකෙන්ම තමයි කැඩෙන්නේ. මෙතනින්ම තමයි කැඩෙන්නේ. මධ්‍යසාරයෙන් ඉවත් වෙන්නේ H තන, කාබොක්සිලික් අම්ලයෙන් ඉවත් වෙන්නේ OH එක. ජල විච්ඡේදනය වෙනකොට ওই විදිහටම තමයි ලැබෙන්නේ. එහෙනම් කාබොක්සිලික් අම්ලයට ලැබෙනවා
OH කාණ්ඩය RO මේකට ලැබෙනවා H කාණ්ඩයේ මධ්‍යසාරය බවට පත් වෙනවා ජල විච්ඡේදනය වෙනකොට. ප්‍රතික්‍රියා බලමු අපි. පළවෙනි එක තමයි තනක අම්ලයක් එකතු කරපුවාම එස්ටරේ ජල විච්ඡේදනය වෙනවා. එස්ටරේ ජල විච්ඡේදනය වෙලා අනුරූප නැත්නම් එස්ටරේ හැදෙන්න දායක වෙච්ච කාබොක්සිලික් අම්ලයයි මධ්‍යසාරයයි බවට පත් වෙනවා. RC දිත්ත බන්ධන O නම් RC දිත්ත බන්ධන OH C2H5OH. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගිනුත් එස්ටර් ජල විච්ඡේදනය කරන්න පුළුවන් ළමයි. එස්ටර් ජල විච්ඡේදනය කරොත් මුලින්ම එස්ටරේ ජල විච්ඡේදනය වෙනවා අනුරූප අම්ලය සහ මධ්‍යසාරය බවට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන නිසා අම්ලය ලවණය බවට පත් වෙනවා. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ලවණය බවට පත් වෙනවා. පරිවර්තනවලදී එහෙම මේක වැදගත්. මොකද අපිට කාබොක්සිලික් අම්ලය අවශ්‍යයි නම් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ආපහු තනුක අම්ලයක් දාලා තමයි අපි අම්ලයක් එකතු කරලා තමයි ලවණයෙන් කාබොක්සිලික් අම්ලය ලබා ගන්න. එතකොට එක පියවරක් වැඩි වෙනවා. ඒ නිසා අපිට කෙලින්ම පුළුවන් තනුක අම්ලයක් එකතු කරලා කාබොක්සිලික් අම්ලයයි මධ්‍යසාරය ගන්න. ඊළඟ ප්‍රතික්‍රියාව තමයි ගිනාට් ප්‍රතිකාරකය සමග. මේක වැදගත්. ගිනාට් ප්‍රතිකාරකය අපි දන්නවා ගිනාට් ප්‍රතිකාරකය මගෙන් අපි කාබන් ගාන වැඩි කරගත්තානේ. එහෙමනම් මෙතනදී විශේෂත්වයක් තියෙනවා. ගිනාට් ප්‍රතිකාරකයෙන් ලැබෙන කාබන් ගාන කොටස් දෙකක් වශයෙන් අපිට බැඳ ගන්න නැත්නම් සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගන්න පුළුවන්. ඒතර මුලදිම වෙන්නේ ගිනාට් ප්‍රතිකාරක එකතු කරාට පස්සේ මෙන්න මෙතනින් කැඩෙනවා. අපි මේකට ගිනාට් ප්‍රතිකාරක එකතු කරොත් CH3 MgBr කියලා හිතමුකෝ. මුලින්ම වෙන්න මෙතනින් කැඩෙන්නේ. මෙතනින් කැඩුණොත් මොකද වෙන්නේ? මෙතන ඍණ වෙනවා, මෙතන ධන වෙනවා. මෙතනින් කැඩුණොත් මොකද වෙන්නේ? ගිනාට් ප්‍රතිකාරකයේ කාබන් ඍණ මෙයා ධන. දැන් බලන්න. R C දිත්ත බන්ධන O. මෙන්න මේ ධන කාබන් එකට මේ ඍණ කාබන් බැඳුණා. ධන කාබන් එකට ඍණ කාබන්. මේකෙන් ලැබෙනවා R O MgBr. දැන් මේක තවදුරටත් ප්‍රතික්‍රියා කරනවා ගිනාට් ප්‍රතිකාරකයේ සමග. ගිනාට් ඇයි මේ ලැබෙන්නේ මොකද්ද? කීටෝනයක්. එහෙනම් කීටෝනේ ප්‍රතික්‍රියා කරනවා. කීටෝනේ ප්‍රතික්‍රියා කරපුවාම RCO ඊට පස්සේ මේක අපි ජල විච්ඡේදනය කරනවා. එතකොට අවසාන වශයෙන් මේක OH වුණා. RCOH මෙන්න CH3 කාණ්ඩය මෙන්න තියෙනවා ගිනාට් ප්‍රතිකාරකයෙන් ලැබෙන CH3 කාණ්ඩය. ගිනාට් ප්‍රතිකාරකයෙන් ලැබෙන CH3 කාණ්ඩය. ජල විච්ඡේදනයකට මේකත් ජල විච්ඡේදනය වෙනවා ROH. ඉතින් මෙන්න මේ විදිහට අපිට ජල විච්ඡේදනය කරොත් එහෙම ගිනාට් ප්‍රතිකාරකයෙන් ලැබෙන R කාණ්ඩ දෙකක්ම අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. R කාණ්ඩ දෙකක්ම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට කාබන් ගාන ගොඩක්ම වැඩි කරගන්න පුළුවන්. මේක පරිවර්තන වලදී එම ටිකක් වැඩිපුර භාවිතා කරනවා. මේ ප්‍රතික්‍රියාව දන්නවාද කියලා බලන්න. ඒකට අපිට මෙතනින් ප්‍රතික්‍රියාව නතර කරගන්න බෑ. අවසාන ඵලයේ මේ දක්වාම යනවා. ජල විච්ඡේදනය කරේ නැත්නම් මෙතනින් නවතිනවා. ජල විච්ඡේදනය කරොත් එතනින් එහාට යනවා. ඊළඟට අපිට අපි කියන්නේ මෙයත් ඇවිල්ලා එස්ටරයක් නම් ඔක්සියරණය කරන්න ප්‍රමාණවත් වෙන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. ඒතර ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් යොදලා ඔක්සිහරණය කරොත් එහෙම මුලින්ම මෙතනින් කැඩෙනවා. කැඩලා කාබොක්සිලික් අම්ලයයි
මධ්‍යසාරය ලැබෙනවා. හැදෙන කාබොක්සිල් අම්ලය තවදුරටත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය වෙලා ඇල්කොහොල බවටම පත් වෙනවා. ඒකට ලැබෙන්නේ ඇල්කොහොල දෙකක්. සමහරවිට එකම ඇල්කොහොලේ ලැබෙන්නත් පුළුවන්. මේකට අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් බලන්න මෙතනින් ඉස්සෙල්ලා කැඩුනා. මේකෙන් ලැබෙනවා C2H5OH. මේකෙන් ලැබුණා CH3 ඔය විදිහට CH3COOH. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් මොකද වෙන්නේ? මේ කාබොක්සිල් අම්ලයත් ඔක්සිහරණය වෙනවා CH3 C දිත්ත බන්ධන නෙවෙයි CH2OH බවට. දැන් බලන්න අවසාන වශයෙන් C2H5 කියලා කියන්නේ CH3CH2OH. CH3CH2OH. එහෙනම් ඇල්කොහොල් දෙක සමාන වෙන්නත් පුළුවන්. එස්ටරය අණුව ඇල්කොහොල් වර්ග දෙක අසමාන වෙන්නත් පුළුවන්. ඒතර පරිවර්තනයකදී මේ වගේ එකක් දීලා තිබොත් එහෙම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ජල විච්ඡේදනය කළා අපිට අවශ්‍ය ඇල්ඩි මධ්‍යසාරය විතරක් අරගෙන ඉදිරියට පරිවර්තනය කරාගෙන ගියපුවාම හරි. ඉතින් ළමයි කාබොක්සිල් මොනවාද එස්ටර වල ප්‍රතික්‍රියා වශයෙන් දැනගන්න තියෙන්නේ ඔය ප්‍රතික්‍රියා දෙක විතරයි. තනුක අම්ල සමග අනුරූප කාබොක්සිල් අම්ලයයි මධ්‍යසාරයයි ලැබුණා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අනුරූප කාබොක්සිල් අම්ලයේ ලවණයයි මධ්‍යසාරයයි ලැබුණා. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා විශේෂිතයි. මේකෙන් ලැබෙන්නේ තෘතීක ඇල්කොහොල් නැත්නම් තෘතීක මධ්‍යසාර. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයෙන් ලැබෙන ඇල්කීල් කාණ්ඩ දෙකක්ම බැඳෙනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් ඇල්කොහොල බවට ඔක්සිහරණය වෙනවා. ඇල්කොහොල දෙක සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ මොකක් මතද? එස්ටරේ මත. තවත් චූටි ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. ඒකත් අපි කතා කරලා මෙතනින් නවතිමු. ඒක තමයි තවත් කාබොක්සිල් අම්ලවල ව්‍යුත්පන්නයක් තමයි ඒමයිඩ්. ඒමයිඩ්. නැත්නම් ඇමයිඩ් කියලාත් කියනවා. මේවා මේ නයිට්‍රජන් අඩංගුව යටතේත් කතා කරනවා. එතකොටත් මේ පිළිබඳව කතා කරයි. කාබොක්සිල් අම්ල ක්ලෝරයිඩ් ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරොත් ඒමයිඩ් ලැබුණා අපි කලින් කතා කරා. ඒතකොට ඒමයිඩ් එකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඇමෝනියා පිට වෙලා කාබොක්සිල් අම්ලය ලැබෙනවා. අම්ලයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිසා ලවණය බවට පත් වෙනවා. ලවණය බවට පත් වෙනවා. ඔක්සිහරණයක් කරන්න පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් මගින් අනුරූප නෙවෙයි ප්‍රාථමික ඇමීනේ බවට පත් වෙනවා. මේක C දිත්ත බන්ධන O CH2 වෙනවා. එතකොට CH2NH2 NH2 කාණ්ඩයක් ප්‍රාථමික ඇමීන. ඇමීන වර්ග තියෙනවා ප්‍රාථමික ද්විතීයික තෘතීයික ඇමීන බවට පත් වෙනවා. එතකොට ළමයි ඔය විදිහට අපිට ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගවල රසායනීය ප්‍රතික්‍රියා භෞතික ගුණ අපේ විෂය නිර්දේශ මට්ටමින් අපිට දැනගන්න තියෙන්නේ ඔන්න ඔය ටික. එතකොට එක එක කොටස් වලට ඇල්ඩිහයිඩ් වලට වෙනම, කීටෝන වලට වෙනම, කාබොක්සිල් අම්ල වලට වෙනම, මධ්‍යසාර වලට වෙනම, ෆීනෝල් වලට වෙනම ඔයගොල්ලෝ කෙලිසටහනක් හදාගෙන තමන්ගේ නෝට් එකක් හදාගන්න, විශේෂ අවස්ථා වෙනම ගන්න, යාන්ත්‍රණ ටික වෙනම ලියාගෙන පුළුවන් තරම් පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරලා ඕගනික් කියන එක සම්පූර්ණ ලකුණු ලබා ගන්න ඕගලන්ට අධ්‍යයනය කරගන්න පුළුවන්. right අපි ඉස්සරහට බලමු පරිවර්තන දෙකක් සිදු කරන්න. ළමයි හොඳයි එමනම් අපි ඉගෙනගත්ත විෂය කරුණු පුනරීක්ෂණය කරන්නත් එක්ක විෂය කරුණු මතක් කරන්නත් එක්ක අපිට කාබනික රසායනයේ ගොඩක් වැදගත් වෙන්නේ පරිවර්තන. එමනම් අපි
පොඩි පරිවර්තනයක් දෙකක් කරලා බලමු. පොඩි පරිවර්තනයක් දෙකක් කරලා බලමු. එතකොට පරිවර්තනයක් සිදු කරනකොට මුලින්ම අපි බලන්න ආරම්භක ඵලය මොකද්ද ආරම්භකේ තියෙන මොකද්ද අවසානයේ තියෙන මොකද්ද කාබන් ගාන අඩු වෙලාද වැඩි වෙලාද එහෙමනම් මෙතනදී කාබන් ගාන 2යි කාබන් ගාන 2යි එහෙමනම් ගැටලුවක් නැහැ එක එක්කෙනා එක එක ක්‍රම පාවිච්චි කරනවා නමුත් මම තේරුම් ගත්ත විදිය තමයි මේ අවසාන මේකෙන් අපි බලන අවසාන ඵලයෙන් අපිට ලැබිලා තියෙන්නේ OH කාණ්ඩ දෙකක් සහිත ඇල්කේනයක් නේ එහෙම නැත්නම් එතිලීන් ග්ලයිකෝල් ගන්නකොට ළමයි මෙයාව ගන්න නම් මෙතන කවුද ඉන්න ඕනි අන්න එහෙම හිතුවනම් හරි මෙයා ලැබෙන්න නම් මෙයා කවුද මෙතන ඉන්න ඕනි එහෙනම් අපි දන්නවා OH කාණ්ඩ දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන් අපිට ඇල්කීනයකට එකතු කරන්න ඕන තනු සිසිල් තනුක මං කෙටියෙන් ලියන්නම් KMNO4 තනුක ශාරීය සිසිල් තනුක ශාරීය KMNO4 ශාරීය KMNO4 එකතු කරාට පස්සේ අපිට පුළුවන් OH කාණ්ඩ දෙකක් සම්බන්ධ කරගන්න මෙතනදී ආකලනයක් සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න එක පියවරක් හරි. නේ? ඒතර මේ පරිවර්තන වලදී ලකුණු දෙන්නේ ළමයි මෙයත් හරියන්න ඕනේ මෙයත් හරියන්න ඕනේ. එතකොට තමයි මේ පියවරට ලකුණු දෙන්නේ. ප්‍රතිකාරකයට ලකුණු දෙනවා මේ දෙන්නම හරියන්න ඕනේ. මෙයත් හරි ගිහිල්ලා මෙයා වැරදි නම් මේකට විතරයි. මෙයා වැරදිලා මෙයා හරි ගියක් කියලා මේකට ප්‍රතිකාරකයට ලකුණු හම්බෙන්නේ නැහැ. ප්‍රතිකාරකයට ලකුණු හම්බෙන්න නම් මේ දෙන්නම හරියන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න දැන් අපි එක පියවරක් හරි. දැන් අපි බලන්න ඕන මෙයාව එක සැරේම මෙයාගෙන් ගන්න පුළුවන්ද? ඇල්කීනයක් මෙතන මධ්‍යසාරය එක පියවරෙන් ගන්න පුළුවන්ද? ඔව් අපිට ප්‍රතික්‍රියාවක් මතක් වෙන්න ඕන OH එකයි H එකයි විජලනයක් කරොත් ජලාණුවක් ඉවත් වෙනවා ඇල්කීනයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් අපිට එක පියවරයි මේ සඳහා අපි යොදා ගන්නවා එක්කෝ සාන්ද්‍ර සල්ෆියුරික් රත් කිරීම. එහෙම නැත්නම් ඇලුමිනා රත් කිරීම. Al2O3 රත් කිරීම ඔය දෙකෙන් එකක් තිබ්බාම ඇති. එහෙමනම් මෙන්න පරිවර්තනයක්. හරි බොහොම සරල පරිවර්තනයක්. එතකොට අපි මධ්‍යසාරවල ප්‍රතික්‍රියා යටතේ කතා කරා මේක. මෙතනදී ඇල්කීන වල ප්‍රතික්‍රියා යටතේ කතා කරලා ඇති. තව එකක් බලමු. මෙන්න බලන්න CH3 CH2 CH2OH CH3 CHBr CH3 පරිවර්තනය කාබන් ගාන 1 2 3යි 1 2 3යි එහෙනම් කාබන් ගාන වෙනසක් වෙලා නැහැ. දැන් අර විදිහට CHBr කියලා තියෙනවනේ අපිට නිකන් ගැටලුවක් මේක කොහොම බැඳිලා තියෙනවද දන්නේ නැහැ. අන්න ඒ වෙලාවට පැන්සලින්වත් කවන්නේ ඔක දිගෑරලා අඳ ගන්න. දිගෑරලා අඳ ගන්න. එතකොට අපිට අවබෝධ කරගන්න ලේසි. සමහරවල්ලාට තියෙනවා මේ විදිහට. CH3 තුන් වාරයක් COH. තුර මෙහෙම බලපුවාම නිකන් අපිට නුහුරුයි දැන් කොහොමද හිතා ගන්න අමාරුයි. එහෙනම් අපි ඇඳා C මේකට බැඳිලා තියෙනවා CH3 කාණ්ඩ තුනක්. නේ CH3 කාණ්ඩ තුනක් OH. එම්නම් දැන් අපිට මේක දිහා බලපුවාම පැහැදිලි මොකක්ද කියන එක ත්‍ෘතීක මධ්‍යසාරයක්. ඒ වගේ මේකත් අපිට දිගාරලා ගන්න පුළුවන් CH3 C
මේ කාබන් එකේ ඉඳලා මේ කාබන් දක්වා තියෙන සියලුම දේවල් අයිති මෙන්න මේ කාබන්ට. මේ කාබන් සිට මේ කාබන්ට. එහෙනම් මෙතන හයිඩ්‍රජන් එකක් තියෙනවා. මෙතන Br එකක් තියෙනවා. මෙතන CH3. එහෙනම් ඔන්න අපි දිග ඇරලා ඇඳගත්තා. තුර අපි කතා කරා කාබන් පරමාණු 3යි අරයගෙත් කාබන් පරමාණු 3යි. එhmenan කාබන් පරමාණු වල වෙනසක් නැහැ. පරිවර්තනයක් සිදු කරන්න අපි අවම පියවර සංඛ්‍යාවකින් මේ වැඩේ සිද්ධ කරන්න ඕන. අවම පියවර සංඛ්‍යාව. එහෙනම් අපි අතනින් පටන් ගත්තොත් Br එකක් බැඳිලා තියෙනවා. Br එකක් බැඳ ගන්න නම් අපිට පුළුවන් CH3 CH ද්විත්ව බන්ධන CH2 තිබ්බොත් මේකට අපිට දාන්න පුළුවන් HBr. තුර HBr දැම්මොත් දැන් බලන්න මාකෝනිකොෆ් නියමයට අනුව ඇල්කීන් යටතේ කතා කරන්න ඇති හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් යනවා. හයිඩ්‍රජන් අඩු තැනට බ්‍රෝමීන් ගියා. එහෙනම් හයිඩ්‍රජන් වැඩි මෙතන 1යි මෙතන 2යි. එහෙනම් මෙතෙන් ගියා මේක හරි. දැන් අපි බලනවා ද්විත්ව බන්ධනයක් ලබා ගන්න ඕනි මෙයාගෙන් ලබා ගන්න පුළුවන්. ද්විත්ව බන්ධනයේ තියෙන්න ඕන මේ දෙන්න අතර. එහෙමනම් ඇල්කොහොලයක් තියෙනවා. මෙතන තියෙන OH එකයි මෙතන තියෙන හයිඩ්‍රජන් එකයි ඉවත් කරලා අපිට විජලණයෙන් අදාළ සංයෝගය ලබා ගන්න පුළුවන්. නේ අදාළ සංයෝගය ලබා ගන්න පුළුවන්. OH එකද මේ දෙන්න අතර තිබ්බනම් එහෙම මේ විජලණයෙන් ලබා ගන්න බෑ. එහෙනම් මේ දෙන්න අතර OH එක තියෙන මෙතන එහෙනම් ජලාණු යන්නේ මේ දෙන්න අතර. එහෙනම් සාන්ද්‍ර සල්ෆියුරික් රත් කිරීම ඇලුමිනා රත් කිරීම අපිට පරිවර්තනය සිදු කරගන්න පුළුවන්. හරි අපි තව එකක් බලමු. හොඳයි හොඳට බලන්න. කාබන් පරමාණු 1යි 2යි 1යි 2යි 3යි 4යි. කාබන් පරමාණු ගාන වැඩි වෙලා. නේ කාබන් පරමාණු ගාන වැඩිලා. දැන් මතක් කරන්න බලන්න කාබන් වැඩි කරගත්ත ඒවා. HCN ඇල්ඩිහයිඩ් කීටෝන වලට HCN අතර ප්‍රතික්‍රියාවෙන් කාබන් ගාන වැඩි කරා. ග්‍රිනාඩ් ප්‍රතිකාරකයෙන් අපිට අවශ්‍ය ගානට වැඩි කරගන්න පුළුවන්. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය මගින්. එහෙනම් අපේ හිතේ තියෙන්න ඕන කාබන් ගාන වැඩි කරගන්න පුළුවන් ග්‍රිනාඩ් ප්‍රතිකාරකය මෙතන යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතන දැන් හැදිලා තියෙනවා ද්විත්ව බන්ධනයක්. එහෙනම් ද්විත්ව බන්ධනයක් ලබා ගන්න නම් අපිට කරන්න පුළුවන් විජලනයක්. එහෙමනම් විජලනයක් කරන්න නම් තියෙන්න ඕන මොන විදියටද? CH3 එක තියෙනවා, මෙතන තියෙනවා කාබන් එක, මෙතන CH3 තියෙන්න පුළුවන්, මෙතෙන්ට බැඳෙන්න පුළුවන් OH කාණ්ඩයක්. මෙතන තියෙනවා CH3. දැන් බලන්න OH එකයි H එකයි ජලාණුවක් වශයෙන් ඉවත් වෙනකොට මේ දෙන්න අතර ලැබුණා ද්විත්ව බන්ධනය. නම් මේක හරි. එහෙනම් අපි දාන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් රත් කිරීම. දැන් අපි තෘතීක මධ්‍යසාරයක් තියෙනවා. මෙයාගෙන් අපිට එකපාරම මධ්‍යසාරයක් ගන්න පුළුවන්ද? ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ජල විච්ඡේදනය කරොත් තමයි අපිට මේක ලබා ගන්න පුළුවන්. ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ජල විච්ඡේදනය කරොත්. ඒතර මේකෙන් අපිට ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියා කරන්න එක්කෝ ඇල්ඩිහයිඩ් සමග එක්කෝ කීටෝන සමග. මෙයාගෙන් කීටෝනේ ලබා ගන්න පුළුවන්ද? කාබොක්සිල් අම්ල වලින් අපිට කීටෝනයක් ලබා ගන්න අපි ප්‍රතික්‍රියාවක් ඉගෙන ගත්තේ නෑ මෙච්චර වෙලා. එහෙමනම් ගැටලුවක් තියෙනවා අපිට. ඔව්. එතකොට මේක අපිට ලබා ගන්න පුළුවන් අම්ල ක්ලෝරයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරොත්. මේකට අපිට දානවා PCl3. එතකොට අපිට ලැබෙනවා CH3
COCl. මොකද මෙතන තෘතීක මධ්‍යසාරයක් ලැබිලා තියෙනවා. තෘතීක මධ්‍යසාර ලැබෙන්න අපි කතා කරා එක්කෝ එස්ටරත් සමග ප්‍රතික්‍රියා කරා. එහෙම නැත්තම් පුළුවන් අපිට අම්ල ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරවන්නත් පුළුවන්. ඒතර මේකට අපි එකතු කරනවා ළමයි බලන්න CH3 ගිනාට් ප්‍රතිකාරකයෙන් එන්න ඕනේ MgBr. එතකොට මෙතනින් කැඩෙන්නේ. මෙයා ඍණ වෙනවා, මෙයා ධන වෙනවා. මෙතනින් එන මෙතිල් කාණ්ඩය බැඳෙනවා මෙතෙන්ට. ඒකට ලැබෙනවා CH3CO CH3. ඒකට ලැබෙන්නේ මොකද්ද? කීටෝනයක්. කීටෝනේ නැවත ගිනාට් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරනවා. ඕනනම් අපි මේකට එකතු කරනවා වැඩිපුර කියලා. එක මේකෙන් කීටෝනේ ලැබුණා. කීටෝනේ නැවත ගිනාට් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරලා ජල විච්ඡේදනය කරාට පස්සේ අපිට තෘතීක මධ්‍යසාරය ලබා ගන්න පුළුවන්. තෘතීක මධ්‍යසාරය ලබා ගන්න පුළුවන්. එනම් මෙන්න පරිවර්තනය. මෙතන PCl3 වෙන්නත් පුළුවන්, PCl5 දාන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මෙතනදී පියවර 1යි 2යි 3යි පියවර ගාන ඊතල ගානට සමානයි. දැන් අපිට පරිවර්තනයක් දෙනවා පියවර 5ට නොවැඩි ගානකින් කරන්න ඕනේ. එතකොට අපි බලන්නේ ඊතල 5යි. මුලින්ම අපි ගණන් කරනවා ඊතල 6යි නම් එකක්වත් බලන්නේ නැත. එකක්වත් බලන්නේ නැහැ. එහෙනම් පියවර 5ට නම් අවම ගාන උපරිම ගාන ඊතල 5යි. ඒ විදිහට උපදේශ පිළිපදින්න ඕන. සමහරු පරිවර්තනය දැකපු ගමන්ම ආයෙ ඉතින් එහාට කියවන්නේ කරගෙන ගියා. අන්තිමේ විභාග ශාලාවෙන් එළියට ඇවිල්ලා තමයි කට්ටිය කතා වෙනකොට දන්නේ මේකේ පියවර 5යි මගේ එකේ 7ක් තිබ්බා 6ක් තිබ්බා. ඒ වෙලාවට හොඳට ප්‍රශ්නේ කියවලා උත්තර සපයන්න. මෙන්න බලන්න. බෙන්සින් එකක් ෆෙනිල් එකක් එහෙම දකපුවාම නිකන් බය වෙනවා. එහෙම බය වෙන්න එපා. දැන් අපි අරෙන් පටන් ගන්න බලන්න. බ්‍රෝමීන් දෙකක් බැඳිලා තියෙනවා. ඒකට අපි දන්නවා බ්‍රෝමීන් දෙකක් බැඳින්න නම් අනිවාර්යයෙන්ම බ්‍රෝමීන් දියර එකතු කරන්න ඕනි. බ්‍රෝමීන් දියර එකතු කරන්නේ එක්ක ද්විත්ව බන්ධනයට එක්ක ත්‍රිත්ව බන්ධනයට. ත්‍රිත්ව බන්ධනයකට බ්‍රෝමීන් දියර දැම්මොත් බ්‍රෝමීන් 4ක් ආකලනය වෙනවා. එහෙමනම් අනිවාර්යෙන් අසන්තෘප්තතාවයේ පරීක්ෂණය තමයි ඒක. එහෙනම් මෙතන තියෙන්න ඕනි මෙන්න මේ විදිහට. ඇල්කීනයකට බ්‍රෝමීන් දියර දාපුවාම මොකද වෙන්නේ? ෆයි බන්ධනය කැඩලා බ්‍රෝමීන් දෙකක් ආකලනය වුණා අසන්තෘප්තතාවයේ පරීක්ෂණ. දැන් අපි දිත්ත බන්ධනයක් ගන්න ඕන. ඒතර දිත්ත බන්ධනයක් ගන්න නම් අනිවාර්යෙන් ඉවත් වීමක් වෙන්න ඕන. එක්ක විජලනයක් එක්කෝ HX එකක්. අපි HX එක ගැන වැඩි කතා කරේ නැහැ. එහෙනම් අපිට මතක තියෙනවා දැන් මධ්‍යසාර විජලනයේ ජලාණුවක් ඉවත් කරලා දිත්ත බන්ධනයක් හදාගන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන්න ඕනි මධ්‍යසාරයක්. දැන් මධ්‍යසාරයේ දිහා බලපුවාම මෙතන තියෙන සංයෝගයත් එක්ක අපි දන්නවා C දිත්ත බන්ධන O එක තමයි OH වෙන්නේ. මේ පැත්තේ මධ්‍යසාරයක් තියෙන්න බෑ. OH කාණ්ඩයක් තියෙන්න බෑ. එහෙනම් මේකට අපි එකතු කරනවා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. රත් කිරීම. එතකොට අපි OH එකයි H එකයි ජලාණුවක් වශයෙන් ඉවත් වෙලා විජලනය වෙලා ඇල්කීනයක් බවට පරිවර්තනය වෙනවා. දැන් අපි බලනවා මෙයාගෙන් කෙලින්ම මේක ලබා ගන්න පුළුවන්ද? මොකද කියන්නේ? පුළුවන්. මෙතන මේ ඇවිල්ලා කීටෝනයක්. කීටෝනයක් අපිට පුළුවන් මොනා කරන්නද? ඔක්සිහරණය කරන්න. නේ ඔක්සිහරණය කරනකොට කීටෝන ඔක්සිහරණය කරන්න අපිට යොදා ගන්න පුළුවන්
මධ්‍යසාරයක් බවට පත් කරන්න ප්‍රතිකාරක දෙකක් තියෙනවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් අනිත් එක තමයි සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ්. වැරදිලාවත් ක්ලෙමෙන්සන් ඔක්සියාරණය කරා නම් එහෙම මේක CH2 වෙනවා. එහෙනම් මෙතෙන්ද අපි යොදා ගන්න පුළුවන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජල විච්ඡේදනය. එවනම් මෙන්න පරිවර්තනය. ළමයි කාබනික රසායනයේ මම පටන් ගන්නකොට මුලදීම කිව්වා ලකුණු 25 30 අතර ප්‍රමාණයක් ලැබෙන කොටසක්. MCQ වෙන නැත්නම් අපි කියන බහුවර්ණ ප්‍රශ්න 15ක් විතර තියෙනවා 12 15 අතර ප්‍රමාණයක්. හතරවෙනි ප්‍රශ්නේ ස්ට්‍රක්චර්ඩ් එක ලකුණු 100යි 8වෙනි ප්‍රශ්නේ ලකුණු 150යි. එතකොට විෂය නිර්දේශයෙන් හතරෙන් එකක් පමණ. විශේෂ ගණනය කිරීම නෑ අපිට ප්‍රතික්‍රියා ටිකක් මතක තියාගන්න තියෙන්නේ මේ ටික හරියට මතක තියාගෙන ඕගොල්ලෝ කෙරෙසටනක් හදාගෙන හරියට කරොත් බොහෝ විට ලකුණු 20කට 25කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අපි උත්තර පත්‍ර ඇගේම් කටයුතු වලදී අපිට පේන දෙයක් තමයි ඉහළ ලකුණු ගත්ත බහුතරයක් දෙනා අඩුම කාලයකින් අපිට තේරෙන විදිහට අඩුම කාලයකින් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා කාබනික රසායනයේ ප්‍රශ්න දෙකට. එතකොට අපි පැය භාගයක් කියලා කිව්වට පැය භාගයට අඩු කාලයකදී හරියට අපි ව්‍යුහය හඳුනාගත්තොත් පරිවර්තනය කරොත් අඩු කාලයකදී පරිවර්තනය සිදු කරන්න පුළුවන් උත්තර ලියන්න පුළුවන්. ඒ කාලය අඩු වෙන එක අපිට ටිකක් අමාරු ගැඹුරු ප්‍රශ්නයක් සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට ළමයි බහුතරයක් දෙන අපිට තේරෙනවා ගොඩාක් වෙලාවට ඕගනික් ප්‍රශ්නය තෝරගෙන තියෙනවා රචනා ප්‍රශ්නයක් වශයෙන්. හැබැයි ලකුණු ගන්න ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් ඉහළ ලකුණු ගන්න හැම කෙනාගේම 150න් 140යි 35යි සමානලට 150යි. ඒ නිසා මම කියන්නේ රසායන විද්‍යාවේදී ඕගනික් කියලා කියන්නේ බොහොම ලේසි විෂය කරුණු ටිකක් මතක තියාගන්න තියෙන්නේ. ඕගොල්ලෝ අපි දෙන නෝට් එක ඊට අමතරව සම්පත් පොත තියෙනවා. මේවා පරිශීලනය කරලා තමන්ගේ සටහනක් හදාගන්න. මේ මම දුන්නේ මගේ ඒවා. මේක මගේ නෝට් එකක්. මං කියන්නේ ඕගොල්ලෝ සටහනක් හදාගත්තා, කෙලිසටහනක් හදාගත්තාට පස්සේ තමන්ගේ වෙනවා. තමන් විෂය කරුණු අධ්‍යයනය කරලා කෙලිසටහනක් හදාගෙන අපි කියන මතක සිතියන් මයින්ඩ් මැප්ස් කියලා ඕගොල්ලන්ට YouTube එකේ වීඩියෝස් ඕන තරම් තියෙනවා. ඒවා බලලා මයින්ඩ් මැප් එකක් හදාගන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම කරලා උදාහරණත් එක්ක තියෙනවා. ඒවා බලලා ඕගොල්ලෝ සටහන හදාගෙන කාබනික රසායනයේ ලකුණු 25න් 25ම ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න බොහොම ලේසියි. එහෙනම් ජය වේවා.